සුබ දවසක් සියලු දෙනාටම 21 වන සියවසට උචිත ගුරු පෞරුෂය ගොඩනැගීම සඳහා අධ්‍යාපනයේ නව ප්‍රවණතා පිළිබඳව අප මේ ගෙන යන අධ්‍යාපනික සංගායනාවේ තවත් වටිනා දේශනයක් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මා හිතන්නේ පසුගිය දේශන මාලාව පුරා ඔබට නැවුම් අත්දැකීම් සම්භාරයක් නැවුම් දැනුම් සම්භාරයක් ලැබුණා. එhmenan අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දේශමාන්‍ය ආචාර්ය අයියල් ගෙනගේ මැතිතුමියට අද දේශනය ආරම්භ කරන ලෙසයි. කමල්ගොඩ මහත්මයාට ස්තුතියි. අද වර්ෂ 2020ක් වූ ඔක්තෝබර් මාස 25 වන ඉරු දින. අප මේ සූදානම් වන්නේ Zoom තාක්ෂණයේ ඔස්සේ ක්‍රියාත්මක වන අපේ අධ්‍යාපන සංගායනාවේ 14 වෙනි සැසිය ආරම්භ කරන්න. වට තුනකින් සමන්විත අපේ ප්‍රධාන රූප සටහන. මේ වන විට ඔබ හොඳින්ම දන්නවා. රූප සටහනේ අභ්‍යන්තර වටේට ඇතුළත් පොදු කුසලතා කාණ්ඩ 3 ගැනයි මා පසුගිය දවස්වල කතා කරමින් සිටියේ. මේ කාණ්ඩ ඔබ හඳුනාගත්තේ සමාජ කුසලතා, social skills, පුද්ගල කුසලතා, personal skills, චින්තන කුසලතා, thinking skills යන නම් වලින්. අද මම පොදු කුසලතා හඳුන්වලා දෙන්නේ මෘදු කුසලතා නැත්නම් පුද්ගල කුසලතා හැටියට. අලුත් රූප සටහනක් නිර්මාණය කරා. එහෙනම් ඒකෙන් කොහොමද මම කියන්නේ? අද මම පොදු කුසලතා හඳුන්වලා දෙන්නේ මෘදු කුසලතා soft skills නැත්නම් පුද්ගල කුසලතා personal skills හැටියට. ඒ යටතේ ඇති කාණ්ඩ දෙක පෙන්වා දෙන්නේ අන්තර් පුද්ගල කුසලතා interpersonal skills හා අන්තක් පුද්ගල කුසලතා ලෙස. 21 වන සියවසට අදාළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමපිළිවෙත් යොදාගෙන ඉදිරිපත් කරන ඕනම විෂයක් කරහා මේ මෘදු කුසලතා වඩවා ගන්න පාසල් සිසුන්ට අවස්ථාව තිබෙනවා. ඒ කියන්නේ මෙතන වැදගත් වෙන්නේ විෂය නෙමෙයි. ඒ විෂය ළමයින්ට පවරා දෙන ආකාරය. ඒකයි මේ කියන්නේ 21 වෙනි සියවසට අදාළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමපිළිවෙත් යොදාගෙන ඉදිරිපත් කරන ඕනම විෂයක් කරහා මේ මෘදු කුසලතාව වඩවා ගන්න පාසල් සිසුන්ට අවස්ථාව තියෙනවා කියලා. ඔබ දැනටමත් දන්න විෂය නිපුණතා වගේ, ඒ කියන්නේ subject competencies වගේ විෂය මාලාවේ කිසියම් එක් විෂයකට මේ කුසලතා සීමා වන්නේ නැහැ. විෂය මාලාවක සියලුම විෂයන්ට පොදුවේ ක්‍රියාත්මක වන නිසායි අප ඒවා පොදු කුසලතා යන නමින් හැඳින්වුවේ. පසුගිය දිනවල කතා කරපු පොදු කුසලතා විෂය මාලාවේ එක විෂයකට සීමා වෙලා නැහැ. ඕනෑම විෂයක් කරා පොදු කුසලතා සංවර්ධනය කරන්න පුළුවන්. නමුත් විෂය කුසලතා එහෙම නෙමෙයි. විෂය නිපුණතාවය වගේ නෙමෙයි. විෂය මාලාවේ කිසියම් විෂයකට සීමා වෙලා තියෙනවා. පාසල් කාලයේදී අප ඉගෙනගත් කවි පදයක් සිහිපත් කරගෙන අද දවසේ සැසිය අපි ආරම්භ කරමු. ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු කියන කවි පදයයි අද මා ඔබේ අවධානයට ලක් කරන්නේ. මෙහි නැන කියන්නේ නුවණට, intelligence. විෂය නිපුණතා සංවර්ධනයත් සමග නුවණ වැඩෙන හැටි මා පූර්ව සැසි කීපයක් යටතේ ඔබට පෙන්වා දුන්නා. එම සැසිවලදී මා ඔබේ අවධානය යොමු කළේ අපේ ප්‍රධාන රූප සටහනේ පිට වටේට හෝ ඇතුළත වටේට හෝ නොවේ. මේ වට දෙක අතර තිබෙන මැද වටේට. මේ වටය නියෝජනය කරන්නේ බුද්ධිමය සංවර්ධනය. රූප සටහනෙන් පේනවා intellectual development. බුද්ධිමය සංවර්ධනය යටතේ එදා අප කතා කළේ මානසික බුද්ධිය, කියන්නේ mental intelligence. බුද්ධි ඵලය ගැන intelligence quotient කියලා කිව්වා. අද මා ඔබේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්ත වේගී සංවර්ධනයට. හා සම්බන්ධ චිත්ත වේග බුද්ධිය හා චිත්ත වේග ඵලය වෙත.
බුද්ධිමය සංවර්ධනයට බුද්ධිමය ඵලය සම්බන්ධයි. චිත්ත වේග සංවර්ධනයට. ඒ කියන්නේ ඉමෝෂනල් ඩෙවලොප්මන්ට් කියන එකට මේ චිත්ත වේග බුද්ධිය, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්, චිත්ත වේග ඵලය, ඒ කියන්නේ ඉමෝෂනල් කෝෂන් කියන එක සම්බන්ධ වෙනවා. ප්‍රධාන රූප සටහනේ ඇතුළත වටය ඉදිරිපත් කරන මුරුදු කුසලතා සඳහා පදනම සකසන්නේ මෙසේ සිසුන් අත්පත් කරගන්න චිත්ත වේග සංවර්ධනය, ඉමෝෂනල් ඩෙවලොප්මන්ට්. ආන්න ඒක තමයි මේ ඇතුළෙන්ම තියෙන වටේ අවධාරණය කරන්නේ. බුද්ධිමය සංවර්ධනය ගැන අවධාරණය කරේ මේ මැද තියෙන මේ වටේ. ඒ වටේ තියෙන්නේ විෂයන්ගෙන් ලබා ගන්න කුසලතා. ඒවට තමයි මේ හાર્ඩ් ස්කිල්ස් කියලා තියෙන්නේ. මේ මැද වටේ ඇතුළේ වටේ තියෙන්නේ විෂයන්ගෙන් ලබා ගන්න කුසලතා නෙමෙයි. ඒ විෂය ඉගැන්වීම හරහා සිසුන් අත්පත් කරගන්න මුරුදු කුසලතා. ඒවා තමයි මේ පර්සනල් ස්කිල්ස් කියලා පුද්ගල කුසලතාව වශයෙන් හඳුන්වලා තියෙන්නේ. වර්ග දෙකයි. ඉන්ටර්පර්සනල් ස්කිල්ස් අන්තර් පුද්ගල කුසලතා, ඉන්ට්‍රාපර්සනල් ස්කිල්ස් අන්තක් පුද්ගල කුසලතා වශයෙන් හඳුන්වනවා. බුද්ධිමය සංවර්ධනය පමණක් ඇති කරගන්න පාසල් ළමුන් ඒ අයගේ පෞද්ගලික හා රැකියා ජීවිත සඳහා සූදානම් වන්නේ නැහැ. පෞද්ගලික ජීවිත, පර්සනල් ලයිෆ්ස්, රැකියා ජීවිත, වර්ක් ලයිෆ්ස්. අපිට ජීවිත දෙකක් තියෙනවා. පෞද්ගලික ජීවිත හා රැකියා ජීවිත. එහෙනම් බුද්ධිමය සංවර්ධනය පමණක් ඇති කරගන්න ළමයි මේ පෞද්ගලික හා රැකියා ජීවිත සඳහා සූදානම් නැහැ. පර්යේෂකයන් වගේම සේවා යෝජකින්ද අපට මේ බව පෙන්වා දෙනවා. පර්යේෂකයෝ කියන්නේ රිසර්චර්ස්ලා, සේවා යෝජකයෝ කියන්නේ එම්ප්ලොයර්ස්ලා. ඒ දෙකොල්ලම අපට මේ කාරණේ පෙන්වලා දෙනවා. නුවණ වඩවාගත් පමණින් වත්මන් ලෝකයේ සාර්ථක වීම සඳහා අවශ්‍ය මුරුදු කුසලතා කෙනෙකුට ලැබෙන්නේ නැහැ. බෙහෙවින්ම විභාග කේන්ද්‍රීය ස්වරූපයක් ගන්න අපේ පාසල් අධ්‍යාපනය බුද්ධිමය සංවර්ධනයවත් හරියට ඇති කරගන්න බහුතර සිසු පිරිසට ඉඩ ලබා නොදෙන බව මා මේට පෙරදීත් ඔබට කියා තියෙනවා. අපේ පාසල් අධ්‍යාපනය හරියට විභාග කේන්ද්‍රීයයි. එක්සැමිනේෂන් ඕරියන්ටඩ්. ඒ තත්ත්වය යටතේ මේ බුද්ධිමය සංවර්ධනය වත් හරියට ඇති කරගන්න බහුතර සිසු පිරිසට ඉඩ ලබා දෙන්නේ නැහැ. එහෙනම් චිත්ත වේග සංවර්ධනය ගැන කවර කතාවද? විභාග ඉලක්ක කර ඉගෙන ගන්න අය බොහෝ විට ලබන්නේ යාන්ත්‍රික වූද පෘෂ්ඨීය වූ ඉගෙනුම. මේ පද අපි කලින් පාවිච්චි කරා. යාන්ත්‍රික ඉගෙනුමක් කිව්වේ මෙකැනිකල් ලර්නින්. පෘෂ්ඨීය ඉගෙනුමක් කිව්වේ සර්ෆස් ලර්නින්, සුපර්ෆිෂල් ලර්නින් කියලා කිව්වා. ගුරු සංවර්ධන වැඩසටහන් අපේ ගුරුවරුන් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් මුදවලා හරි මගට ගන්න කෙතරම් උත්සාහ කළත් දෙමාපිය ඇවිටිලි මැද ඒ වගේම ගුරුවරුන්ට විභාග ඉලක්ක ලබා දෙන අධ්‍යාපන බලධාරීන්ගේ උපදෙස් මත ගුරුවරුන් ටියුටරි සංස්කෘතිය වෙත යොමු වීම ගුණ තබා නැනවත් වඩවා ගන්න පාසල් සිසුන්ට ඉඩ ලබා දෙන්නේ නැහැ. ඔච්ච මෙතනින් කියන්නේ ගුරුවරයාට නිදහස නැහැ. එතකොට ඒගොල්ලන්ට බලපෑම් එල්ල කරනවා, දෙමාපියන් බලපෑම් එල්ල කරනවා. ඒ වගේම අධ්‍යාපන බලධාරීන් විභාග ඉලක්ක ලබා දෙනවා. ඒ තත්ත්වයට ගුරුවරයා යොමු වෙන්නේ ටියුටරි සංස්කෘතියකට, ටියුෂන් කල්චර් එකකට යොමු වෙන්නේ. ඒ නිසා ගුණ තියා නැනවත් වඩව ගන්න පාසල් සිසුන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. අධ්‍යාපන විෂය හදාරන ඕනෑම කෙනෙකුට අධ්‍යාපනික අරමුණු වර්ගීකරණය සඳහා යොදා ගන්න ක්ෂේත්‍ර තුනක් හමු වෙනවා. educational objectives classification එකක් කියලා කියන්නේ. classification of educational objectives. අධ්‍යාපන විෂය හදාරන ඕනම කෙනෙකුට අධ්‍යාපනික අරමුණු වර්ගීකරණය සඳහා යොදා ගන්න ක්ෂේත්‍ර තුන හමු වෙනවා. අප මේ ක්ෂේත්‍ර හඳුන්වන්නේ ප්‍රජානන, ඒ කියන්නේ cognitive, ආවේදනික, affective හා මනෝශාලක psychomotor කියන නම් වලින්. 1956 දී බ්ලූම් ඉදිරිපත් කළ ප්‍රජානන ක්ෂේත්‍රයේ අරමුණු වර්ගීකරණය
ප්‍රජානන ක්ෂේත්‍රයේ අරමුණු වර්ගීකරණය 2001 වර්ෂයේදී සංශෝධනයට ලක් වුණා. ප්‍රජානන ක්ෂේත්‍රයේ අත්තේ අද අප කතා කරන්නේ ක්‍රැතෝල් හා ඇන්ඩර්සන් ඉදිරිපත් කර තිබෙන මේ සංශෝධිත වර්ගීකරණය ගැන. මේ වර්ගීකරණය අපි දවසක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ කියන්නේ බ්ලූම්ගේ වර්ගීකරණය නවීකරණය කරාගේ ගෝලියෝ දෙන්නේ ඇන්ඩර්සන් හා ක්‍රැතෝල් කියලා. අපි ඒකට කියනවා සංශෝධිත වර්ගීකරණය කියලා. බ්ලූම්ගේ ගෝලයෙක් වන ක්‍රැතෝල් ආවේදනික ක්ෂේත්‍රයේ අරමුණු වර්ගීකරණය සඳහාද ක්‍රමයක් ඉදිරිපත් කළා. ඒ 1964 වර්ෂයේදී. ප්‍රජානන හා ආවේදනික ක්ෂේත්‍රයන්ට අදාළ මුල් වර්ගීකරණ දෙකම අධ්‍යාපනඥයින් කම්පියුටර් වශයෙන් එකතු වෙලා මහා පරිමාණ මට්ටමින් සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵල. ඒ නිසා එම වර්ගීකරණ ලොව පුරා ප්‍රචලිත වුණා. අදටත් බොහෝ රටවල් මේ වර්ගීකරණ භාවිත කරනවා. නමුත් මනෝචාලක ක්ෂේත්‍රයේ ඒ කියන්නේ සයිකෝමෝටර් ඩොමේන් එකේ අරමුණු වර්ගීකරණය මෙහෙට වෙනවා. ස්වාධීනව කටයුතු කළ අධ්‍යාපනඥයින් තිදෙනෙක් 1969 1972 කාලවකවානුවේදී මේ සඳහා වර්ගීකරණ ක්‍රම 3ක් හඳුන්වා දුන්නා. ඩේව් 1969 දීත් සිම්සන් හා හැරෝ කියන දෙන්නා 1972 දීත් ඒ අයගේ වර්ගීකරණ ඉදිරිපත් කළා. නමුත් ප්‍රජානන හා ආවේදනික ක්ෂේත්‍රයන්ට අදාළ වර්ගීකරණ දෙක තරම් මේ වර්ගීකරණ කිසිවක් ප්‍රචලිත වුණේ නැහැ. එසේ නමුත් 21 වෙනි සතවර්ෂයේ අවශ්‍යතා සාක්ෂාත් කරගන්න අපට මේ වර්ගීකරණ තුනම අවශ්‍යයි. අප අද උදා වෙලා තියෙන අපෙන් ඉල්ලා සිටින්නේ දැනුම් ආකල්ප හා කුසලතා වෙන වෙන සිසු දීමුනුයි. මේවා ඒක රාශි කරලා සිසුන්ගේ කාර්ය සාධනය කියන්නේ performance කෙරෙහි බලපාන නිපුණතා නැත්නම් පුරුදු කුසලතා broad competencies broad skills ඇති කිරීමටයි. ඇති කිරීම තමයි අද දවසේ අවශ්‍ය කරන නිපුණතා පාදක ප්‍රවේශය. competency based approach එක හඳුන්වා දුන්නේ මේ අවශ්‍යතාව සඵල කරගන්න. ඒ අනුව මේ අරමුණු වර්ගීකරණ තුනම අදත් අපට වැදගත් බව කියන්න ඕනි. නමුත් 21 වෙනි සියවසේ අධ්‍යාපනය සාර්ථක කරගන්න ඒවා යාවත්කාලීන කර ගැනීම අද අවශ්‍ය වෙනවා. අපේ රටේ සිසුන් ඉගෙන ගන්නේ විභාග සමත් වීම ඉලක්ක කරගෙන learning for examinations කියන්නේ. මේ தත්ත්වය ඉගෙන ගන්න හැටි ඉගෙන ගන්න අපි ඒකට කියනවා learning to learn කියලා. පාසල් සිසුන්ට ඉඩ ලබා දෙන්නේ නැහැ. මේ අය පෙනී සිටින විභාගත් ජීවිතේ සැබෑ තත්ත්ව අලලා සකස් කරන සුතත්ත්‍ය ඇගීමුයි. සුතත්ත්‍ය ඇගීම් අපි authentic evaluations කියලා තමයි හඳුන්වන්නේ. මේ සුතත්ත්‍ය ඇගීම් විෂය කරුණු වනපොත් කරලා පිළිතුරු සපයන්න පුළුවන් දැනුම් කේන්ද්‍රීය විභාග තමයි අද පවත්වන්නේ. එතකොට මේ தත්ත්වය නුවණ වඩවා ගන්න හෝ යහගුණ අත්පත් කරගන්න පාසල් සිසුන්ට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. දැන් අපි මෙතෙන්දී මේ කතා කරගෙන යන්නේ අපේ රටේ සිසුන් ඉගෙන ගන්න ක්‍රමය ගැන. ඒගොල්ලෝ ඉගෙන ගන්නේ විභාග සමත් කිරීම ඉලක්ක කරගෙන. එහෙම කරනකොට ඉගෙන ගන්න හැටි ඉගෙන ගන්න පාසල් සිසුන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. learning to learn කියන එක සිදු වෙන්නේ නැහැ. මේ අය පෙනී සිටින විභාගත් ජීවිතයේ සැබෑ තත්ත්වවල සකස් කරන සුතත්ත්‍ය ඇගීම් නෙවෙයි. authentic evaluations හදන්නේ ජීවිතයේ සැබෑ තත්ත්වවල. ඒ කියන්නේ real life situations සම්බන්ධ කරලා තමයි
සුතත්තියගේ හදන්නේ. නමුත් අද තියෙන විභාග විෂය කරුණු වනපොත් කරලා පිළිතුරු සපයන්න පුළුවන් දැනුම් කේන්ද්‍රීය විභාග. ඒවට කියනවා knowledge centered exams කියලා. මේ தত্ত্বය නුවණ වඩවා ගන්න හෝ යහගුණ අත්පත් කරගන්න පාසල් සිසුන්ට අවස්ථාව ලබා දෙන්නේ. අපි හිතනවා නුවණ වැඩනවා කියලා. intellectually sound කියලා අපි හිතනවා. බුද්ධිමය සංවර්ධනය ඇති කර ගන්නවා කියලා අපි හිතනවා. නමුත් කනගාටුවට කාරණේ නම් ගුණ නැන යහපත් ගුණ ඇති කර ගන්න තබා නුවණ වඩවා ගන්නවත් මේ දැනුම් කේන්ද්‍රීය විභාග පාසල් සිසුන්ට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. පැරැන්නන් පෙන්වා දුන් ගුණ නැන බෙලෙන් යුතු පුතුන් සමාජයට දායද කරන්න පාසල් වලට ඉඩ ලබා දෙන්නේ නැහැ. මේ සියලු කාරණා අපට පෙන්වා දෙන්නේ අපේ රූපසටහනේ මැද වටේ නියෝජනය කරන විෂය නිපුණතා නැතහොත් දෘಢ කුසලතා වගේම ඇතුළත වටේ නියෝජනය කරන පොදු නිපුණතා නැතහොත් මෘදු කුසලතාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම ග්‍රාහක කණ්ඩායම් වල අවධානයට ලක් විය යුතු බව. මේ ඇතුළත වටේ තමයි මේ අභ්‍යන්තරයෙන්ම තියෙන්නේ. ඒක තමයි මෘදු කුසලතා නැත්නම් පුද්ගල කුසලතා නියෝජනය කරන්නේ. පුද්ගල කුසලතා වර්ග දෙකක්. අන්තර් පුද්ගල කුසලතා, අන්තක් පුද්ගල කුසලතා වශයෙන් ඔබට මේ රූපසටහනේ ඉදිරිපත් කළා තියෙනවා. මැද වටේ තමයි මේ බුද්ධිමය සංවර්ධනය නියෝජනය කරන්නේ. එතකොට අර විෂය නිපුණතා වැඩෙනකොට දෘঢ় කුසලතා සිසුන්ට අත්පත් වෙනකොට මේ බුද්ධිමය සංවර්ධනය වැඩෙනවා. නමුත් කනගාටුවට කාරණේ නම් මේ විභාග මනින මේ බුද්ධිමය සංවර්ධනය අද පාසල් දරුවෝ අත්පත් කරගන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ විභාග සඳහා ඉගෙන ගන්න නිසා. ඉගෙනුමට ඉගෙනුම අමතක කරන නිසා. මේ බුද්ධිමය සංවර්ධනයවත් අත්පත් කරගන්න ඒගොල්ලන්ට බැරි වෙනවා. ඊළඟට සියලුම ග්‍රාහක කණ්ඩායම් මේ කුසලතා දෙවර්ගයේ සංවර්ධනය සඳහා පසුබිම සකස් කරන කායික සංවර්ධනයත් ඒ වගේම වැදගත්. මේ දෙකම ඇති වෙන්නේ නැහැ ෆිසිකල් ඩෙවලොප්මන්ට් කියන එක නැත්තම්. ෆිසිකල් ඩෙවලොප්මන්ට් තමයි පිටවටය නියෝජනය කරන්නේ. ෆිසිකල් ඩෙවලොප්මන්ට් නියෝජනය කරන්නේ පිටවටේ. ඒතර කායිකව නිරෝගී කෙනෙකුට තමයි බුද්ධිමය සංවර්ධනය, චිත්ත වේග සංවර්ධනය කියන දෙක ඇති කරගන්න පුළුවන්. ඒතර කාය නිරෝගී වෙනකොට මනස නිරෝගී, බුද්ධිමය සංවර්ධනය අපට ඇති වෙනවා. ඒ වගේම අපේ චිත්ත වේග සංවර්ධනය හදවතේ පැත්තෙන් ඇති වෙන, හදවත පැත්තෙන් ඇති වෙන චිත්ත වේග සංවර්ධනයත් ඇති කරගන්න අපට පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි කියන මේ බුද්ධිමය සංවර්ධනය, චිත්ත වේග සංවර්ධනය කියන කුසලතා දෙවර්ගය සංවර්ධනය කර ගැනීම සඳහා පසුබිම සකස් කරන කායික සංවර්ධනයත් වැදගත් කියලා තමයි මේ ප්‍රකාශයට පත් වෙන්නේ. ඒ නිසා අපේ ප්‍රධාන රූපසටහනේ වට තුනටම අදාළ කාරණා වෙත පාසල් පිරිස් වගේම දෙමව්පියන්ද යොමු කර ගැනීම අද අපට අවශ්‍ය වෙලා තියෙනවා. මේ මැද රවුමට ඇතුළත් කාරණා අපි තවත් රූපසටහනකින් විමසලා බලමු. මෙන්න ඒ රූපසටහන. මෙන්න ඒ රූපසටහන. මැද රවුමේ තියෙන්නේ soft skills. අපි මේවා කලින් හැඳින්වුවේ generic competencies පොදු නිපුණතා හැටියට. අද මම පාවිච්චි කරන වචනය මෘදු කුසලතා කියන වචනය. ආන්න තව නමක් පුද්ගලයෝ හා සම්බන්ධ කුසලතා. පුද්ගල කුසලතා කියලා කියන්නේ මෘදු කුසලතා වලට. ඒකේ තියෙනවා පැති දෙකක්. පුද්ගලයන් අතර ඇති වෙන කුසලතා interpersonal skills අන්තර් පුද්ගල කුසලතා වශයෙන් හඳුන්වනවා. අනිත් පැත්තේ තියෙනවා පුද්ගලයන් තුල ඇති වෙන කුසලතා. ඒවා හඳුන්වන්නේ intrapersonal skills. එහෙම නැත්නම් අන්තක් පුද්ගල හැකියා කියන නමින්. එහෙමනම් චින්තන හැකියාත් මේ වෙනකොට ඔබ දන්නවා චින්තන හැකියාව කියන්නේ අන්තක් පුද්ගල හැකියාවක්. එහෙනම් ඒවත් මේ දකුණු පැත්තේ තියෙන මේ අන්තක් පුද්ගල හැකියාව කියන අන්තක් පුද්ගල කුසලතා කියන කාණ්ඩයටම ඇතුළත් බවයි ඔබ සිහිපත් කරගන්න ඕනේ. අපි ගැඹුරෙන් මේ කුසලතා කතා කරා. මේක ඇතුලේ තියෙන්නේ සමාජ කුසලතා,
ඒ කියන්නේ අන්තර් පුද්ගල කුසලතා. මේක ඇතුලේ තියෙනවා අපි මීට කලින් හැදින්නුවේ පුද්ගල කුසලතා පුද්ගලයන්ගේ ඇතුලෙන් එන නිසා පුද්ගල කුසලතා සහ චින්තන කුසලතා වශයෙන්. මා කලින් ප්‍රකාශ කළ ආකාරයට අද දවසේ අපේ අවධානය යොමු වන්නේ මෘදු කුසලතා සංවර්ධනය සඳහා පදනම සකස් කරන චිත්ත වේග බුද්ධිය වෙත. චිත්ත වේග බුද්ධිය කියන්නේ මෘදු කුසලතා නෙවෙයි. චිත්ත වේග බුද්ධිය කියන්නේ මෘදු කුසලතා සංවර්ධනය සඳහා පදනම සකස් කරන දේ. දැනුම් ආර්ථිකයක නොලෙජ් ඉකොනොමි එක සාර්ථක වීම සඳහා අද නැතුවම බැරි මෘදු කුසලතා ඩැනියල් ගෝල්මන් හඳුන්වා දෙන්නේ අප මිනුවට ලක් කිරීම සඳහා පෙරට පැමිණ තිබෙන අලුත් මිනුම් දණ්ඩක් මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදියට. ඩැනියල් ගෝල්මන් මේ සම්බන්ධ ප්‍රමුඛයා. එයා මොකද්ද කියන්නේ? දැනුම් ආර්ථිකයක අපට සාර්ථක වෙන්න නම් අපට මෘදු කුසලතා නැතුවම බැරි බවයි ඩැනියල් ගෝල්මන් කියන්නේ. එහෙනම් මේ ඩැනියල් ගෝල්මන් කියන විදිහට අප මිනුමට ලක් කරන්න අද පෙරට පැමිණ තියෙන අලුත් මිනුම් දණ්ඩ තමයි මෘදු කුසලතා. මේදී වැදගත් වන්නේ අප කෙතරම් සුහුරුද, සුහුරු කියන්නේ ස්මාර්ට් කියන එක, අපි කෙතරම් දක්ෂද, ක්ලෙවර් කියන එක, අප කෙතරම් ශාස්ත්‍රීය හා වෘත්තීය සුදුසුකම් ලබා තිබෙනවාද කියන කාරණා නොවේ. academic and professional qualifications නොවේ මේ 21 වෙනි සතවර්ෂයේ වැදගත් වෙන්නේ. මෘදු කුසලතා හා සම්බන්ධව වැදගත් වෙන්නේ අපි කෙතරම් සුහුරුද, දක්ෂද, අප කෙතරම් ශාස්ත්‍රීය හා වෘත්තීය සුදුසුකම් ලබා තියෙනවද කියන කාරණා නොවේ. අප කෙතරම් හොඳින් අපව හසුරුවා ගන්නවාද, අන් අය හසුරුවා ගැනීම සඳහා අප කෙතරම් සූදානම්ද කියන කාරණා පිළිබඳව අපට හැකියාව දෙකක් තියෙනවා. අපිම හසුරුවා ගන්න, අපිම කළමනාකරණය කරගන්න අපට පුළුවන්. self management. අනිත් අය හසුරුවා ගන්නත් අපට යම් හැකියාවක් තියෙනවා. යම් හැකියාවක් තියෙනවා. එහෙනම් managing others. You manage yourself. You have to manage others also. තමන් හසුරුවා ගැනීම හා අන් අය හසුරුවා ගැනීම සඳහා අපේ සූදානම තමයි අද අපිට වැදගත් වෙන්නේ. අප කාලඟත් ආකල්ප තියෙනවා. අපි ඇටිටියුඩ්ස් කියන්නේ ආකල්ප වලට. අප විශ්වාස කරන, අප අගය කරන දේ පදනම් කරගෙනයි මේ ආකල්ප ගොඩනැගී තියෙන්නේ. අපි කියනවා අපේ විශ්වාස, beliefs, අප අගය කරන දේවල්, values, our beliefs and values. අන්න ඒවා තමයි, ඒවා පදනම් කරගෙන තමයි අප තුල ආකල්ප ගොඩනැගෙන්නේ. වෙනත් විදිහකට කියනවා නම් ආකල්ප කියන්නේ ඕනම කෙනෙකුට අත්පත් කරගන්න පුළුවන් යම් ස්ථාවරත්වයක් තියෙන පෞරුෂ ගුණාංග විශේෂයක්. මේවා personality traits. පෞරුෂ ගුණාංග. යම් ස්ථාවරත්වයක් තියෙන. ඉක්මනට වෙනස් වෙන්නේ නැහැ. stability. stable. යම් ස්ථාවරත්වයක් තියෙන පෞරුෂ ගුණාංග විශේෂයක්. අප ගොඩනගාගෙන තිබෙන ආකල්ප ප්‍රකාශයට පත්වන්නේ අප කියන කරන දේ අනුව. අපි කතා කරන විදියට, අපි හැසිරෙන විදියට, අපි කියන දේ අනුව, අපි කරන දේ අනුව තමයි අප ගොඩනගාගෙන තියෙන ආකල්ප ප්‍රකාශයට පත්වන්නේ. අඩක් පිරුණු වතුරු වීදුරුවක් පෙන්නලා ඒ ගැන කතා කරන්න පිරිසකට කිව්වොත් එක් අයෙක් වතුරු වීදුරුව බාගෙට පිරී තිබෙනවා කියන්න පුළුවන්. මේ තවත් කෙනෙක් වතුරු වීදුරුවෙන් අඩක් හිස් කියලා කියන්න පුළුවන්. එහෙනම් මේ පිළිතුරු දෙකෙහි ලොකු වෙනසක් තියෙනවා. පළමු පිළිතුර ධනාත්මකයි, පොසිටිව්. දෙවැන්න ඍණාත්මකයි, නෙගටිව්. අප කියන දේ අනුව අප තුළ ගොඩනැගී තිබෙන ආකල්ප ප්‍රකාශයට පත් වෙනවා වගේම අප කරන දේ අනුවත් අපේ ආකල්ප ප්‍රකාශයට පත් වෙනවා. පාසලකට හෝ වෙනත් අධ්‍යාපන ආයතනයකට හෝ යන කෙනෙක් අඳින්න පළඳින්න ඕන විදියක් තියෙනවා. නමුත් මේ ගැන නොතකා විවිධ අය සිත්සේ කටයුතු කරන බව අද දකින්න ලැබෙනවා. මේ විවිධත්වයට හේතුව කුමක්ද? ඒ අය දරන ආකල්පවල වෙනස බව තේරුම් ගැනීම ඔබට අපහසු නෑ. මා කලින් සඳහන් කළ
චිත්ත වේග වගේම පුද්ගලයන් ගොඩනගාගෙන තිබෙන ආකල්පත් ඔවුන්ගේ මෘදු කුසලතා සංවර්ධනය කෙරෙහි බලපෑම් ඇති කරනවා. අද අපේ පාඩම මෘදු කුසලතා ගැන. මං රූප සටහන පවා වෙනස් කළා අලුත් ආකාරයකට ගත්තේ ඒ නිසා. එහෙනම් මෘදු කුසලතා ගොඩනගන්න පදනම් වෙන කාරණා දෙකක් තියෙනවා. චිත්ත වේගය ඇති ප්‍රධානයි. එහෙනම් චිත්ත වේග සංවර්ධනය ඇති කෙනෙකුට තමයි මෘදු කුසලතා ගොඩනගා ගන්න පුළුවන්. ඒ දෙවනුව කියන්නේ ආකල්පත් ඒ සඳහා පදනම සකස් කරන බව. අප තුළ විවිධත්වයක් තියෙනවා. අපි වෙනස් වෙන්නේ අප ගොඩනගාගෙන තියෙන ආකල්පන. ඒ තමයි අප තුළ තියෙන විශ්වාස, අප තුළ තියෙන වටිනාකම්. එහෙනම් අපි කතා කරනකොට, අපි හැසිරෙනකොට, අපේ කතාවෙන්, අපේ හැසිරීමෙන් අප ගොඩනගාගෙන තියෙන ආකල්ප අන්‍යයන්ට අනාවරණය වෙනවා. මේ ආකල්ප අර චිත්ත වේග වගේම මේ ආකල්පත් අර 21 වෙනි සතවර්ෂයේ සාර්ථක වෙන්න අපට අවශ්‍ය මෘදු කුසලතා ගොඩනගන්න අපට උදව් කරනවා. එහෙම නැත්නම් පසුබිම සකස් කරලා දෙනවා. ඩැනියෙල් ගෝල්මන් පෙන්වා දෙන ආකාරයට යම් රාජකාරියක නියුතු කෙනෙක් තමා කාර්ය කරන පරිසරය තුළ ධනාත්මක කෙනෙක් වෙන්න ඕනේ. පොසිටිව් කෙනෙක් වෙන්න ඕනේ. මිත්‍රශීලී කෙනෙක් වෙන්න ඕනේ. අපි කියනවා ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඒ වගේම සක්‍රිය හා ඵලදායී කෙනෙක්ද වෙන්න ඕනේ. සක්‍රිය කියන්නේ ඇක්ටිව් කෙනෙක් වෙන්න ඕනේ. රිතාජික් කෙනෙක් වෙන්න බෑ. ඵලදායී කෙනෙක් ඉෆෙක්ටිව්. අපි අරමුණු ඉෂ්ට කරගන්න දඟලන ඵලදායී අය වෙන්න ඕනේ. ඩැනියෙල් කෝල්මන් කියන්නේ රාජකාරියක නියුතු කෙනෙකුට ඒ කාර්ය පරිසරය තුළ ක්‍රියාත්මක වෙන කාර්ය පරිසරය තුළ පෙන්වන්න ඕන හැකියා කීපයක්. ධනාත්මක බව, මිත්‍රශීලී බව, සක්‍රිය බව, ඵලදායී බව මේ පුද්ගලයා පෙන්눔 කරන්න ඕනේ. මේ සඳහා පුද්ගලයන් හැඩගස්සන කාරණා කීපයක් තියෙනවා. ඒ අය තුළ පවතින, ඒ අය විටින් විට බහැරට පෙන්වන, ඒ අය ගොඩනගාගෙන තිබෙන පෞරුෂ ලක්ෂණ, personality traits මේ අතර වැදගත් තැනක් ගන්නවා. අප ආපස්සට හැරිලා අප ගැනම සිතා බැලුවොත් අප බොහෝ පසුබිම්වල අපේ ජීවිත කාලය ගත කර තිබෙන බව අපට පේනවා. අපි කියනවා මේ පසුබිම් වලට සරවුන්ඩින්ග්ස් කියලා. අපේ ජීවිතයේ විවිධ පසුබිම් වල, විවිධ වාතාවරණ වල, විවිධ එන්වයරන්මන්ට්ස් වල, විවිධ පරිසරවල, පසුබිම් වල අපි අපේ මේ ජීවිත කාලය ගත කර තියෙනවා. මේ தත්ත්වය. ඒතර මේ අප ආපස්සට හැරිලා බැලුවොත්, ආපස්සට හැරිලා අප ගැනම හිතලා බැලුවොත් අප බොහෝ පසුබිම් වල අපේ ජීවිත කාලය ගත කරලා තියෙන බව අපිට දකින්න පුළුවන්. මේ தත්ත්වය අදටත් අපට අදාළයි. වැඩිහිටියන් වශයෙන් අදටත් මේ தත්ත්වය අපට අදාළයි. ළමා කාලයේදී අප හැදුණු වැඩුණු ගේ දොර පරිසරයක් තියෙනවා. ඒ වගේම අප ක්‍රියාත්මක වෙච්ච පන්ති කාමර හා පාසල් පරිසරයකුත් තියෙනවා. මේ ස්ථාන අපේ හැසිරීම් රටාවල, කියන්නේ behavioral patterns, හැසිරීම් රටා කියන්නේ behavioral patterns වල විවිධ වෙනස්කම්, එහෙම නැත්නම් අනුවර්තන අපෙන් බලාපොරොත්තු වුණා. අනුවර්තන adaptations. එහෙනම් අපි පුරා කාලේ හැදුණු වැඩුණු ගේ දොර පරිසරයක් තියෙනවා. ඒ වගේම අපි ක්‍රියාත්මක වෙච්ච පන්ති කාමර පරිසරයක්, පාසල් පරිසරයක් තියෙනවා. මේ ස්ථාන අපේ හැසිරීම් රටාවල විවිධ වෙනස්කම්, එහෙම නැත්නම් අනුවර්තන අපෙන් බලාපොරොත්තු වුණා. වැඩිහිටියන් වශයෙන් අද අප ජීවත් වන පෞල් පසුබිම ගත්තත්, ඒ අවට ප්‍රජාව හා සමාජය ගත්තත්, රැකියාව කරන ස්ථානය ගත්තත් තත්ත්වය එහෙමයි. පෞල් පසුබිම, family environment, ප්‍රජාව, community, සමාජය, society, අප රැකියා කරන ස්ථානය, place of work, මේ මොකක් ගත්තත් ඒවායි තියෙන්නේ අපි අපේ හැසිරීම් රටාවල විවිධ වෙනස්කම්, එහෙම නැත්නම් අනුවර්තන මේ වටපිටාවන් බලාපොරොත්තු වෙනවා. මේ වටපිටා එකිනෙකට වෙනස්. හැම වටපිටාවකම අපිට එක වගේ හැසිරෙන්න බෑ. එහෙනම් හැම වටපිටාවක්ම ඒකට අදාළ හැසිරීම් රටා අපෙන් බලාපොරොත්තු වෙනවා.
අපේ තෘප්තිමත් භාවය හා සතුට රඳා පවතින්නේ මේ අපේක්ෂාවන් ඉටු කරන්න අප සමත් වන මට්ටම බව මෙහිදී කියන්න ඕනේ. ඒ වගේම මේ කිසිවක් අපේ හිස හා සම්බන්ධ ප්‍රශානන නැත්තම් බුද්ධිමය හැකියා හෝ අත හා සම්බන්ධ මනෝශාලක හැකියා හෝ නොවන බවත් අපේ පෞරුෂය හා බැඳෙන හැකියා නැත්තම් ගුණාංග විශේෂයක් බවත් අප වටහා ගන්න ඕනේ. මේ මු르දු කුසලතා හා සම්බන්ධ තත්ත්වයන් හිස හා බැඳි ප්‍රජානන හැකියාවලට සම්බන්ධ නැහැ. බුද්ධිමය හැකියාවලට සම්බන්ධ නැහැ. අත එක්ක බැඳෙන මනෝශාලක හැකියාවලට සම්බන්ධ නැහැ. එහෙනම් පෞරුෂය හා බැඳෙන ගුණාංග විශේෂයක් තමයි මේ මු르දු කුසලතා කියලා කියන්නේ. එතකොට විවිධ ස්ථානවල අපි හැසිරෙනවා. ඒ අනුව අපේ හැසිරීම් රටාවල විවිධ වෙනස්කම් ඇති කරගන්න අපට සිදු වෙනවා. ඒ ඇති කරගන්න වෙනස්කම් මත බව තමයි අපේ තෘප්තිමත් බව, satisfaction කියන එක. ඒ වගේම සතුට, ඒ කියන්නේ happiness කියන එක රඳා පවතින්නේ. ඒ අපි හැසිරෙන පසුබිම් වල අපේක්ෂාවන් ඉටු කරන්න අප සමත් වෙන මට්ටම මත කියලා තමයි මේ කියන්නේ. අපේ තෘප්තිමත් බව, satisfaction, අපේ සතුට, happiness ඇති වෙන්නේ අප කිනම් පරිසරයක වැඩ කළත් ඒ පරිසරයට අනුව අපේ හැසිරීම් රටාව වෙනස් කරගන්න අප දක්වන දක්ෂතාවම තමයි අපේ තෘප්තිමත් බව, අපේ සතුට රඳා පවතින්නේ. ඇතැම් පෞරුෂ ගුණාංග අපටම ආවේනිකයි. අපි උපතින් ලබලා තියෙනවා. අපටම ආවේනික, ඉන්හෙරන්ට්. අපට ඒවා වෙනස් කළ නොහැකි. නමුත් මේ සැසියේදී අප අවධාරණය කරන පෞරුෂ ගුණාංග වැටෙන්නේ මුරුදු කුසලතා කියන ගණයට. මේ මුරුදු කුසලතා වඩවා ගන්න අපට බොහෝ ඉඩකඩ තිබෙනවා. අන් අය ඇසුරු කිරීමට, ඒ අය සමග බෙදා හදා ගැනීමට, සතුටින් ජීවත් වීමට මේ ගුණාංග අපට උදව් කරනවා. අප හොඳ නායකයෙකු, එන ලීඩර් කෙනෙක්, හොඳ සවන් දෙන්නෙකු, ලිස්නර් කෙනෙක්, තමන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා සාකච්ඡා මෙහෙයවන්නෙකු, නෙගෝෂියේටර් කෙනෙක්, ගැටුම් කළමනාකරුවෙකු, ඒ කියන්නේ කොන්ෆ්ලික්ට් මැනේජර් කෙනෙක් බවට පත් කිරීමටත් මේ ගුණාංග අපට ලබා දෙන්නේ විශාල පිටුබලයක්. එසේනම් කුඩා කාලයේදී වගේම වැඩිහිටි ජීවිතයේදීත් අපේ සාර්ථකත්වයට හේතු වන මුරුදු කුසලතා වඩවාගෙන තිබීම කෙනෙකු සතු ශක්තියක් බවයි ඔබ මෙහිදී තේරුම් ගන්න ඕනේ. ඉතින් අපේ පෞරුෂ ගුණාංග ගත්තාම, ෆිසිකල් ට්‍රේට්ස් ගත්තාම, පර්සනැලිටි ට්‍රේට්ස් ගත්තාම අපිට ආවේනික යම් දේවල් තියෙනවා. අපි උපතින් ගෙන ආපු යම් දේවල් තියෙනවා. වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා. නමුත් එතන මුරුදු කුසලතා කියන්නේ මේ වෙනස් කරන්න බැරි පෞරුෂ ගුණාංග නෙමෙයි. එහෙනම් මුරුදු කුසලතා කියන්නේ අපට වඩවා ගන්න පුළුවන් දෙයක්. අන් අය සමග ඇසුරු කරනකොට, අන් අය සමග බෙදා හදා ගන්නකොට අපට මේ ගුණාංග උදව් වෙනවා. අපට හොඳ නායකයෙක් වෙන්න, හොඳ සමන් දෙන්නෙක් වෙන්න, ඒ වගේම හොඳ අනිත් අය සමග සාකච්ඡා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න, ගැටුම් කළමනාකරුවෙක් බවට පත් වෙන්න මේ ගුණාංග, මේ අපි වඩවා ගන්න ගුණාංග, උපතින් ගේන වෙනස් කරන්න බැරි ගුණාංග නෙමෙයි. ජීවත් වීම හරහා අප වඩවා ගන්න මේ ගුණාංග අපට විශාල ශක්තියක් ලබා දෙනවා. ඒ කියන්නේ කුඩා කාලේදී වගේම වැඩිහිටි ජීවිතයේදීත් අපේ සාර්ථකත්වයට හේතු වෙන මේ මුරුදු කුසලතා අප වඩවා ගන්න උත්සාහවත් වෙන්න. ඒක තමයි අපට 21 වෙනි සතවර්ෂයේ සාර්ථක වීමට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්නේ. ඔබේ ජීවිතයට සතුට ගෙන එන්නේ කවුරුන්ද කියලා ඔබ සොයා බලා තිබෙනවද? එසේ කළා නම් ඒ ඔබ නොව අන් අය බව ඔබ පහසුවෙන්ම තේරුම් ගනියි. අප සතුටට පත්වන්නේ අන් අය අප ගැන සිතන විදිය, අපට සලකන විදිය, අප අගය කරන විදිය අනුව නේද? මේ සතුට අපට ලැබෙන්නේ අප අන් අයට සලකන ආකාරය, අප ඔවුන්ට ගරු කරන ආකාරය හා ඒ අය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ආකාරය මත බව මා මුලින්ම ඔබට පෙන්වා දෙන්න කැමතියි. අපේ සතුට සඳහා අපේ පවුල අපට බලපානවා.
පවුලේ අනෙක් අය සමග යහපත් සම්බන්ධතා පවත්වමින් අපේ ජීවිතය ඒ අය සමග බෙදා හදා ගන්න ආකාරය මතයි අපට සතුට ඇතිවන්නේ. මේ සියල්ල අප ස්වභාවිකව වඩව ගන්න මුරුදු කුසලතා බවයි මා ඔබට මතක් කරලා දෙන්නේ. අර උපතින් ගෙන ආපු ස්ථාවර පෞරුෂ ලක්ෂණ නෙමෙයි අපි ජීවත් වීම හරහා ස්වභාවිකව වඩවා ගන්න ලක්ෂණ. අන්න ඒවා තමයි මේ මුරුදු කුසලතා කියන්නේ. නැචරල්. අපි ඒවා ස්වභාවිකව වඩවා ගන්නවා. නැචරලි අපි ඩෙවලොප් කර ගන්නවා. ඒතර මෙතෙන්දී අපි දෙපැත්තක් ගැන කතා කරනවා. අපි සතුට අපේ ජීවිතේට සතුට ගේන්නේ කවුද කියලා අපි හොයලා බැලුවා. ඒ අපි නෙමෙයි. අප ඇසුරු කරන අය කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි සතුටටපත් වෙන්නේ කොහොමද? අපි ඇසුරු කරන අය අප ගැන හිතන විදිය අනුව, අපට සලකන විදිය අනුව, අපට අප අගය කරන විදිය අනුව තමයි අප සතුටටපත් වෙන්නේ. එහෙනම් මේ සතුට අපට ලැබෙන්නේ අපි අනිත් අයට සලකන ආකාරය මත. අප අනිත් අයට ගරු කරන ආකාරය අනුව. අප ඒ අයගේ ජීවිතවලට සම්බන්ධ වෙන ආකාරය අනුව. අපි ඒ අය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ආකාරය අනුව තමයි මේ සතුට ලැබෙන්නේ. එහෙනම් අපේ සතුට සඳහා අපේ පවුල අපට බලපානවා. අපිට කිට්ටු වෙමින් ඉන්නේ අපේ පවුල. පවුල අපට බලපානවා අපේ සතුට සඳහා. අපි පවුලේ අනෙක් අයත් එක්ක යහපත් සම්බන්ධතා පවත්වා ගන්න ඕනේ. ඒ අය සමග බෙදා හදා ගන්න ඕනේ. මෙන්න මේවා සිදු කරන ආකාරය මත තමයි අපට සතුට ඇති වෙන්නේ. මේ සියල්ල අප ස්වභාවිකව වඩව ගන්න මුරුදු කුසලතා කියලා තමයි මම ඔබට මේ වෙලාවේ මතක් කර දෙන්නේ. ඔබ ගැන අන් අය විනිශ්චයන්ට එන ආකාර බොහෝමයක් තියෙනවා. මේ විනිශ්චය කියන වචනේ අපිට ඇගීම ගැන කතා කරනකොටත් හමු වෙනවා. විනිශ්චයක් කියන්නේ ජජ්මන්ට් එකට. විනිශ්චය. ඒතර ඔබ ගැන අන් අය විනිශ්චයන්ට එන ආකාර හුඟක් තියෙනවා. ඒ අතර ඔබේ චර්යා රටා නැත්තම් හැසිරීම වැදගත් තැනක් ගන්නවා. විවිධ පසුබිම් වලදී ඔබ අන් අය සමග ගනුදෙනු කරන ආකාරයත් ඒ වගේම වැදගත්. ඔබ අන් අය කෙරෙහි සැලකිලිමත් වන ආකාරයටමයි ඒ අය ඔබ කෙරෙහි සැලකිලිමත් වන්නේ. මේ සියල්ල අපට පෙන්වා දෙන්නේ සතුට හා ගෞරවය ලැබමින් ජීවිතයේ සියලුම කාල පරිච්ඡේදවල සාර්ථක වන්න අපට අත්‍යවශ්‍ය වන්නේ මුරුදු කුසලතා බව. මිනිසුන් පිළිබඳ හැකියාව, ඒ කියන්නේ people skills කියලා අපට මේ මුරුදු කුසලතා හඳුන්වන්න පුළුවන්. ඔබ මේ දක්වා උපයාගෙන තිබෙන අධ්‍යාපනික හා වෘත්තීය සුසුකම් කිසිවක් මේ මුරුදු කුසලතා ගණයට වැටෙන්නේ නැහැ. මේ වන පිට අප කවුරුත් academic qualifications, professional qualifications ගානනාවක් එක පුදවගෙන තියෙනවා. උපයාගෙන තියෙනවා. එහෙනම් මේ වෙනකොට අපි උපයාගෙන තියෙන අධ්‍යාපනික හා වෘත්තීය සුසුකම් කිසිවක් මුරුදු කුසලතා ගණයට වැටෙන්නේ නැහැ. ඒ සියල්ල අපට හඳුන්වන්න සිදුවන්නේ දෘಢ කුසලතා හැටියට. විදේශ භාෂාවක් පිළිබඳව ඔබ ලබා තිබෙන ප්‍රවීණතාව, වදන් සැකසීම යටතේ ඔබ අත්පත් කරගෙන තිබෙන වේගය, පරිගණක මෘදුකාංග සැකසීම, යන්ත්‍ර හැසිරවීම වැනි කාර්ය සඳහා ඔබ සතු හැකියාව, දෘಢ කුසලතා සඳහා තවත් උදාහරණ. ඔන්න soft skills වලින් බැහැර වෙලා අපි දැන් කතා කරන්නේ hard skills ගැන. අපි ඒකට කියන්නේ hard skills වලට කියන්නේ දෘಢ කුසලතා කියලා. මේ මම දැන් නම් කරපු මේ කුසලතා කිසිවක් අප මිනිසුන් සමග ප්‍රදර්ශනය කරන හැකියාව නොවන බව තේරුම් ගැනීම ඔබට අපහසු නැහැ. එසේනම් අප ඒවා හැඳින්විය යුත්තේ මුරුදු කුසලතා ලෙස නොව දෘಢ කුසලතා ලෙස බවයි ඔබ තේරුම් ගත යුත්තේ. දැන් මොනවද මේ දෘঢ় කුසලතා? අපි ලබා තිබෙන අධ්‍යාපනික හා වෘත්තීය සුසුකම්. ඒ වගේම විදේශ භාෂාවක් පිළිබඳව අප ලබා තියෙන ප්‍රවීණතාව. වදන් සැකසීම සඳහා අප අත්පත් කරගෙන තියෙන වේගය. පරිගණක වෘත්තුකාංග සකස් කිරීමේ හැකියාව. යන්ත්‍ර හැසිරවීමේ හැකියාව. මෙන්න මේ වගේව තමයි මේ දෘঢ় කුසලතා කියලා කියන්නේ. මේ කිසිවක් අප මිනිසුන් සමග ප්‍රදර්ශනය කරන හැකියාව නෙවෙයි. අප තුළම අප විසින් ප්‍රදර්ශනය කරන හැකියාව. අපි තනිව ප්‍රදර්ශනය කරන හැකියාව. අනිත් අයත් එක්ක ප්‍රදර්ශනය කරන හැකියාව නෙවෙයි. ඒක අපිට තේරුම් ගැනීම අපහසු නෑ.
එහෙනම් අපි ඒ වගේ හැකියාව බුද්ධ කුසලතා ලෙස හඳුන්වන්නේ නැහැ. අපි ඒවට කියන්නේ දෘಢ කුසලතා කියලා. කිසියම් විෂයක් ඉගෙනීමෙන් මේ වන විට ඔබ ලබා තිබෙන විෂය දැනුම තනින් තැනට වෙනස් වෙනවාද කියලා ඔබම සිතා බලන්න. විෂයක් ඉගෙන ගන්නකොට අප ලබා තියෙන දැනුම තනින් තැනට වෙනස් වෙනවා. ඔබ ලෝකයේ කොතනකට ගියත් ඔබ ඉගෙනගෙන තිබෙන ගණිත කර්ම වෙනසකින් තොරව ඔබට භාවිත කරන්න පුළුවන්. ඕනෑම ස්ථානයකට ඕනෑම කාලයකට අදාළ ප්‍රජානන ක්ෂේත්‍රයේ හැකියා සර්වත්‍ර විශ්වීය හැකියා බවයි ඔබ තේරුම් ගත යුත්තේ. යුනිවර්සල් ස්කිල්ස් කියලා කියනවා. යුනිවර්සල් කියන්නේ ඕනම තැනකට ඕනම කාලයකට අදාළයි. නමුත් මේ විද්‍යාව ගණිතය වගේවත් කාලයක් අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව ඒවා යුනිවර්සල් වෙන්න පුළුවන්. නමුත් කෙටි කාලවලදී වෙනස් වෙන්නේ. බොහෝ කල් ගිහිල්ලා බොහෝ පරිශ්‍රණ කිරීලා ඒ මත වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒවා බොහෝ දුරට විශ්වීයයි. එහෙනම් මොකද්ද මේ යුනිවර්සල් කියලා කියන්නේ? ඕනම කාලයකට ඕනම තැනකට අදාළ දේවල්. ඉතින් ලෝකයේ කොතනකට ගියත් අපි ඉගෙනගෙන තියෙන ගණිත කර්ම වෙනස් කරන්න නැතුව අපිට භාවිත කරන්න පුළුවන්. ඒවා ඕනම තැනකට ඕනම කාලයකට අදාළයි කියලා අප කියන්නේ ඒ නිසා. ප්‍රජාන ක්ෂේත්‍රයේ හැකියා මේ ආකාරය ගන්නවා. ඒ නිසා අපි ඒවට සර්වත්‍ර එහෙම නැත්නම් විශ්වීය හැකියා කියලා කියනවා. ඒත් ප්‍රජාන නොවන චිත්ත වේගීය චර්යා මේට සමාන කරන්න බෑ. non cognitive චිත්ත වේග කියලා කියන්නේ ප්‍රජාන නොවන චර්යා විශේෂය. ඒවට කියනවා චිත්ත වේගීය චර්යා කියලා. චිත්ත වේගීය චර්යා ප්‍රජාන චර්යා වලට සමාන කරන්න බෑ. මේ චර්යා තනින් තැනට වෙනස් කිරීම අවශ්‍ය වෙනවා. ඔබේ පදිංචි ස්ථානය ඔබ වෙනස් කළායයි මොහොතකට සිතන්න. ඔබ ඇසුරට පත්වන පිරිස ඒ වගේම ඔබ අනුවර්තනය විය යුතු පරිසර තත්ත්ව ඒ සමග වෙනස් වෙන බව මා අමුතුවෙන් කියන්න ඕනේ. එහෙනම් අපි පදිංචි ස්ථානයේ වෙනස් කරනකොටම අපි ඇසුරු කරන පිරිස වෙනස් වෙනවා. පරිසර තත්ත්ව වෙනස් වෙනවා. ඒක අපි අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. ඔබ හැසිරෙන හැටි, වැඩ කරන හැටි, අන්‍යයන් සමග කටයුතු කරන හැටි වෙනස් කරන්න පදිංචි ස්ථානයේ පිළිබඳව සිදුවන වෙනස්කම් ඔබට බලපෑම් එල්ල කරනවා. ඔබ පිවිසෙන නව පරිසරය ඔබ ඉගෙනගෙන ඇති විෂය කරුණු නොවෙනස්ව තබා ගැනීම සඳහා ඔබට ඉඩ ලබා දුන්නත් නව ගති පැවතුම් ඇති කරගෙන ඔබේ චිත්ත වේගීය පසුබිම හා අන්තර්පුද්ගල හැකියා නව ස්ථානයට අනුවර්තනය කර ගැනීම ඔබට අවශ්‍ය වෙනවා. මේ පැහැදිලි කරලා දෙන්න බලන්නේ ප්‍රජානන හැකියාවල හා ප්‍රජානන නොවන චිත්ත වේග හැකියාවල තියෙන වෙනස්කම්. ප්‍රජානන හැකියාව අපි ඉගෙන ගන්න ගණිතය අපි යන තැන අනුව වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි ස්ථාන මාරුවක් කළොත්, නවාතැන වෙනස් කළොත් අපි ජීවත් වෙන පරිසරය වෙනස් වෙනවා, ඇසුරටපත් වෙන පිරිස වෙනස් වෙනවා. ඒ අයත් එක්ක අන්තර්ක්‍රියා කිරීම, අන්තර් සම්බන්ධතා පැවැත්වීම අර මුලින් කරපු ආකාරයට කරන්න බෑ. විශේෂයෙන්ම කාන්තාවක් විවාහ වෙලා ස්වාමි පුරුෂයාගේ ගෙදර පදිංචියට යනවා. එහෙනම් එතන තියෙන තත්ත්වය තමන්ගේ ගෙදර තිබෙන තත්ත්වයට වඩා වෙනස්. එතකොට ගෙදර පරිසරය වෙනස්, ඇසුරු කරන පුද්ගලයෝ වෙනස්, ඒගොල්ලන්ගේ ඕනෑපාකම් වෙනස්. ඒවාට අනුවර්තනය වෙන්න කාන්තාවට බැරි වුණොත් ඒ ස්වාමි පුරුෂයාගේ ගෙදර සාර්ථක ජීවිතයක් ගත කරන්න ඇයට හැකියාව ලැබෙන්නේ නැහැ. මනෝවිද්‍යාව හදාරන අය සමාග්‍රහණය, මේකට කියන්නේ ඇසිමිලේෂන් කියලා, හා ප්‍රතියෝජනය, එකමොඩේෂන් කියලා සංකල්ප දෙකක් ඉගෙන ගන්නවා. බලලා කියන සංකල්පය ඉගෙන ගත්ත ළමයි පාද හතරේ සියලුම සතුන්ට ඒ නම භාවිත කිරීමයි මුලින්ම සිදුවන්නේ. යම් දිනක එළුවෙක් වගේ වෙනස් සිව්පා සතෙකු දකින ළමයා ඒ සත්‍යයට බලලා කියනවා. මේ தত্ত্বය මනෝවිද්‍යාවකින් හඳුන්වන්නේ සමාග්‍රහණය යන නමින්. ඒ කියන්නේ අපි මනසේ ගොඩනගාගෙන තියෙන මනෝරටා වෙනස් කරන්නේ නැති නිසායි අර බලලා කියපු නම එළුවා කියන සතාටත් අපි පාවිච්චි කරන්නේ. යමෙක් ලබන නවතොරතුරු දැනටමත් මනසේ ගොඩනගාගෙන තිබෙන මනෝරටාවලට සම්බන්ධ කර ගැනීම තමයි මේදී සිදු වෙලා තියෙන්නේ. නමුත් ළමයා ඇසුරු කරන පිරිස
ළමයා දෙවනුව දකින සත්‍යය බලලෙකු නොව එළුවෙකු බව ළමයාට කියා දෙනවා. එවිට බලලා සඳහා ගොඩනගාගෙන තිබෙන මනෝරටා වෙනස් කරගෙන එළුවා සඳහා නව මනෝරටා ගොඩනගා ගන්න ළමයා යොමු වෙනවා. එතෙන් සිට ළමයා තමා හමුවට එන පාද හතරේ සියලුම සතුන් බලලුන් නොවන බව තේරුම් ගන්න ගමන් බලලාගෙන් වෙන් කර එළුවා හඳුනා ගන්නත් පුරුදු වෙනවා. මේ ළමයෙක් ඉගෙන ගන්න හැටි සමායෝජනය සමාග්‍රහණය හා ප්‍රතියෝජනය කියන නම් වලින් හඳුන්වනවා. ළමයා දකින්නේ බලලෙක්. ළමයාට බලලා කියන පදය වැඩිහිටියෝ හඳුන්ලා දෙනවා. එතකොට එයා මනෝ රටා ගොඩනගා ගන්නවා. එහෙනම් එළුවෙක් දැක්කහමත් කකුල් හතරේ සතෙක් සිව්පා සතෙක් ඒ එළුවට ළමයා කියන්නේ බලලා කියලා. සමාග්‍රහණය. මනසේ ගොඩනගාගෙන තියෙන මනෝ රටා වෙනස් කරන්නේ නැතුව පාවිච්චි කරොත් එයා කකුල් හතරේ සතුන් සියලු දෙනාම දකින්නේ සියලු දෙනාටම එයා කියන්නේ අර කලින් ඉගෙන ගත්ත නම බලලා කියනවා. නමුත් ප්‍රතියෝජනය කියන්නේ මොකක්ද? අපිට යම් කිසි කෙනෙක් කියලා දෙනවා. මේ සතා බලලෙක් නෙමෙයි නෑ එළුවෙක්. එහෙනම් ලක්ෂණ වෙනස්. එහෙනම් අපි අලුත් මනෝ රටා මේ අලුත් සත්‍යය වෙනුවෙන් ගොඩනගා ගන්නවා. අපි ඒකට කියන්නේ ප්‍රතියෝජනය කියලා. මේ ප්‍රතියෝජනය අපිට හරි වැදගත්. අලුත් තැනකට අනුවර්තනය වෙන්න මේ ප්‍රතියෝජනය අලුත් මනෝ රටා ගොඩනගා ගැනීමේ හැකියාව අපට තියෙන්න ඕනේ. පොඩි ළමයින්ට වගේම මේ සමාග්‍රහණයෙන් ඔබට ගිය ප්‍රතියෝජනය අපට වැදගත් වෙන බවයි මා මෙහිදී ඔබට ඉදිරිපත් කරන්නේ. පදිංචිය වෙනස් කරන කෙනෙක් තව පදිංචි ස්ථානයේ තුල සාර්ථක වීමට නම් අපි මේ කියපු ප්‍රතියෝජනය හා අනුවර්තනය යන කාරණා දෙකටම දක්ෂ විය යුතුයි. අනුවර්තනය එන්නේ ප්‍රතියෝජනයත් එක්ක. නව ස්ථානයක් යටතේ යමෙකුට ලැබිය හැකි ජයග්‍රහණ සියල්ල රඳා පවතින්නේ මේ දක්ෂතා ඔස්සේ අප අත්පත් කරගන්න වෙනසට අනුවර්තනය වීමේ හැකියාව මත බව ඔබ තේරුම් ගන්න ඕනේ. Adaptation to change. Adapting to change. ඇඩැප්ට් කරනවා කියන්නේ අනුවර්තනය වෙනවා. මොනවටද අනුවර්තනය වෙන්නේ? එතකොට නවස්ථානයක් යටතේ ඒ නවස්ථානයට අපි අනුවර්තනය වෙන්නේ. එතන තියෙන අලුත් චර්යා, අලුත් පුද්ගලයෝ, අලුත් තත්ත්ව. එහෙනම් අන්න ඒ තත්ත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව මත තමයි ඒ අලුත් ස්ථානයේ අපට ලබන්න තියෙන සියලුම ජනග්‍රහණ අප ලබා ගන්න. එතකොට මේ සඳහා අදාළ වෙනස විශ්ලේෂණය කරලා එහි විවිධ ලක්ෂණ වලට ගැලපෙන ආකාරයට අප දැනටමත් ගොඩනගාගෙන තිබෙන මනෝ රටා වෙනස් කර ගැනීම අපට අවශ්‍ය වෙනවා. එළුවා දකින ළමයා එළුවාගේ ලක්ෂණ වලට අනුව අලුත් මනෝ රටා ගොඩනගා ගන්නවා වගේම අපි අලුත් පරිසරයකට ගියාම එතන තියෙන වෙනස්කම් අපි දැකලා ඒවා වෙන් කරලා හඳුනගෙන අපේ මනෝ රටා අලුත් කරගන්න අපිට සිදු වෙනවා. මේ ආකාරයට අප වඩවා ගන්න මුරුදු කුසලතා නැවෙන සුළු බැවින් අප ඒවාට නම්‍යශීලීයි කියනවා. නම්‍යශීලී, ෆ්ලෙක්සිබල්. තනින් තනට වෙනස් කරගන්න පුළුවන්. ඒ ස්ථානයට අනුවයි අපි මේ අනුවර්තනය සිදු කරගන්නේ. ඒවා නම්‍යශීලී. එක් පාසලකින් තවත් පාසලකට මාරු වෙන දරුවෙකුට තමන් අත්පත් කරගෙන තිබෙන ගණිත කුසලතා වෙනස් කර ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. කලින් කිව්වා ප්‍රජානන හැකියාවක් මේ ගණිත හැකියාව කියන එක. එහෙනම් පාසලක් මාරු කරයි කියලා ගණිත හැකියාව වෙනස් කර ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මොහු නව සංස්කෘතියකට, new culture, නව පරිසරයකට, නව පුද්ගලයින්ට මෙන්ම නව අපේක්ෂාවන්ටද අනුවර්තනය වීම අත්‍යවශ්‍යම කළ යුතුයි. ගණිත හැකියාව වෙනස් කරගන්නේ නැතුව පාවිච්චි කරාට ළමයාට පුළුවන් කමක් නැහැ මේ සංස්කෘතියට අනුගත නොවී ඉන්න. සංස්කෘතිය කියන්නේ කල්චර්. අලුත් පරිසරයට අනුගත නොවී ඉන්න. new environment. නව පුද්ගලී අලුත් new persons ඒගොල්ලන්ට අනුවර්තනය නොවී ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තව වැදගත් දෙයක් තියෙනවා. අලුත් ස්ථානයේ තියෙන්නේ නව අපේක්ෂාව. අපි ඒවට කියනවා new expectations. අලුත් බලාපොරොත්තු, new expectations.
ඒවටත් අනුවර්තනය වෙන්න වීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා ළමයා අත්පත් කරගෙන තිබිය යුතු විශේෂ කුසලතා අප හඳුන්වන්නේ මෘදු කුසලතා ලෙස. අලුත් තත්ත්වයන්ට අනුවර්තනය වීමට නම් අපි මෘදු කුසලතා වඩවා ගන්න පුළුවන්කම අපි ඇති කරගන්න. ස්වභාවිකව මේ තත්ත්වය ඇති කරගන්න. මේ කුසලතා පොදු කුසලතා ලෙස අප වඩවා ගන්න විට ඒවා අප තුළ ස්වභාවික හැකියාව බවට පත් වෙනවා. නැචරල් ස්කිල්ස් බවට පත් වෙනවා. ඕනම තැනකට ගලප ගන්න පුළුවන්. ඒකට එක් තැනකදී වෙනස් වෙන්න පුළුවන් නම් අපට ප්‍රතියෝජනය අනුවර්තනය සිදු කරගන්න පුළුවන් නම් ඒ හැකියාව අපි ලබලා තියෙනවා නම් අපි කිනම් ස්ථානයකට ගියත් එතෙන්ට ගැලපෙන විදිහට අපට මේ කුසලතා වෙනස් කරගන්න පුළුවන්. එවිට අප මුහුණ දෙන අලුත් ජීවිත සඳහා මේ කුසලතා මාරු කරගෙන ඒ පරිසරයේ සිටින අය සමග හොඳින් කටයුතු කරමින් තෘප්තිමත් සිටීම අපට අපහසු වන්නේ නැහැ. ට්‍රාන්ස්ෆරබල් කියලා කියනවා. එක තැනකින් තවත් තැනකට මාරු කරන්න පුළුවන්. එක තැනකදී අපට මේ අනුවර්තනය කරගන්න පුළුවන් නම් අපි ඒකට දක්ෂ වුණොත් අප කොතැනකට ගියත් ඒ අදාළ අනුවර්තනයක් කරගෙන අපට ඒ ස්ථානවල සාර්ථක වෙලා තෘප්තිමත් අපේ ජීවිතය ගත කරන්න පුළුවන්. නමුත් මේ කුසලතාව වඩවාගෙන නැති අයට නව මනෝරටා ගොඩනගාගෙන නව තත්ත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව නැහැ. ඒ නිසා ඒ අය හැම විටම පත්වන්නේ කලකිරීමට, උදකලාවට හා දුකට. ඉතින් වර්තමාන පාසල් අධ්‍යාපන ක්‍රමය තුල මේ තත්ත්වය ළමයි අත්පත් කරගන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි අපි කලකිරීම වලට, උදකලාවට හා දුකට පත් වෙන්නේ. තුඩ කුසලතා හා ප්‍රජානන හැකියාව අතර සම්බන්ධය මේ වන විට ඔබ දන්නවා. තුඩ කුසලතා සම්බන්ධ වෙන්නේ ප්‍රජානන හැකියාවට, cognitive abilities වලට. පුද්ගලයෙකු වඩවාගෙන තිබෙන තුඩ කුසලතා සම්බන්ධ වන්නේ ඔහුගේ ඇයගේ ප්‍රජානන හැකියාවට, මානසික බුද්ධියට, නැත්නම් බුද්ධි ඵලයට. cognitive abilities එකට සම්බන්ධ වෙන්නේ mental intelligence, මානසික බුද්ධිය. බුද්ධි වර්ග දෙකයි, මානසික බුද්ධිය හා චිත්ත වේග බුද්ධිය. අපි දැන් මේ කතා කරන මේ ප්‍රජානන හැකියාව සම්බන්ධ වෙන්නේ මානසික බුද්ධියට, එහෙම නැත්නම් ඒ තුලින් ඇති වෙන බුද්ධි ඵලයට, ඉන්ටෙලිජන්ස් quotient කියන එකට. මේට වෙනස්ව යම්කු වඩවාගෙන තිබෙන මෘදු කුසලතා ඒ තනත්තාගේ චිත්ත වේග පරිණතියට අපි කියනවා emotional intelligence කියලා. චිත්ත වේග බුද්ධියට, එහෙමත් නැත්නම් චිත්ත වේග ඵලයට සම්බන්ධ වෙනවා. චිත්ත වේග පරිණතිය. එයාට චිත්ත වේගත් එක්ක කටයුතු කරන්න පුළුවන්. එතකොට ස්වභාවික ඔයා තුළ ඒ වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. ඒකට කියනවා චිත්ත වේග පරිණතිය කියලා. අපි ස්ථාන මාරු කරනකොට ඒ ස්ථානවල තත්ත්වයන්ට ගැලපෙන්න එයාට ඉබේම පුළුවන්කම ලැබෙනවා. ස්වභාවික සිදු වෙනවා. චිත්ත වේග පරිණතිය ලැබලා චිත්ත වේග බුද්ධිය වඩවාගෙන චිත්ත වේග ඵලයෙන් ඉහළ කෙනෙක් දැන් අපි ළඟ ඉන්නේ. වෙනත් වචනයෙන් කියනවා නම් වෙනස් වෙන තත්ත්වයන්ට අනුවර්තනය වීම සඳහා පුද්ගලයෙකු සතු හැකියාව වශයෙන් මේ මෘදු කුසලතා හඳුන්වනවා. අන්න මෘදු කුසලතාවන්ගේ ස්වභාවය වෙනස් වෙන තත්ත්වයන්ට අනුවර්තනය වෙන්න පුළුවන්. වෙනස් වෙන තත්ත්ව අනුව වෙනස් වෙන්න පුළුවන්. ප්‍රජානන හැකියාව සම්බන්ධව එවැනි වෙනසක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රජානන හැකියාව හැම තැනටම හැම කාලයකම අදාළ කරගන්න පුළුවන්. ඒ විශ්වීය ස්වරූපයක් ගන්නවා. සර්වත්‍රයි කියලා කියනවා. යුනිවර්සල් කියලා කියනවා. මෙන්න මේක තමයි මේ මෘදු කුසලතා හා තුල කුසලතා අතර තියෙන වෙනස්කම්. මේවා එක වෙනසක් නෙමෙයි, වෙනස්කම් රාශියක් තියෙනවා. ඒවා ගැනයි අප මේ දැන් කතා කරමින් සිටින්නේ. තුල කුසලතා හා මෘදු කුසලතා අතර වෙනස පෙන්වා දෙන්න මේ කුසලතා හා සම්බන්ධ නීති පද්ධතියක් වැදගත් වෙනවා. තුල කුසලතා හා සම්බන්ධ නීති කියන්නේ rules. පුද්ගලයා සේවය කරන ආයතනය, ඒ හා සම්බන්ධ තත්ත්ව එහි සේවය කරන වෙනත් පුද්ගලයන් අනුව වෙනස් වන්නේ නැහැ. මේට වෙනස්ව ස්වයං කළමනාකරන කුසලතා. ඒ කියන්නේ self management skills කියන්නේ. නැත්තම් පුද්ගල කුසලතා. personal skills කියන එක. people skills කියන එක. ලෙස හැඳින්වෙන මෘදු කුසලතා හා සම්බන්ධ නීති පුද්ගලයා සේවය කරන ආයතනයේ සංස්කෘතිය,
ඒ වගේම පුද්ගලයා ඇසුරු කරන පිරිස් අනුව වෙනස් වෙනවා. එහෙනම් නීති පද්ධතියක් තියෙනවා. වෘදු කුසලතා හා සම්බන්ධ නීති, තුල කුසලතා හා සම්බන්ධ නීති වලට වඩා වෙනස්. මොකද්ද මේ වෙනස? එතකොට වෘදු කුසලතා හා සම්බන්ධ නීති පුද්ගලයා සේවය කරන ආයතනයේ සංස්කෘතිය අනුව වෙනස් වෙනවා. ඒ වගේම පුද්ගලයා ඇසුරු කරන පිරිස් අනුව වෙනස් වෙනවා. අපි මේවට කියනවා ස්වයං කල්පනාකරන කුසලතා නැත්නම් පුද්ගල කුසලතා කියලා කියනවා. එතකොට මේ වෙනස් කර ගැනීමේ හැකියාව තමයි මේ ස්වයං කල්පනාකරන කුසලතාව නැත්නම් පුද්ගල කුසලතාව වශයෙන් හඳුන්වන්නේ. people skill කියලා කියනවා. මා මෙහිදී සඳහන් කළ ආයතනික සංස්කෘතිය වැනි කාරණා ඔබට නුහුරුවන්න පුළුවන්. ඕනම ආයතනයකට සංස්කෘතියක් තියෙනවා. අපි ඒකට කියනවා institutional culture කියලා. මේ ආයතනික සංස්කෘතිය අනුව වෘදු කුසලතාව වෙනස් කරගන්න සිදු වෙනවා. ඒ කියන්නේ ඒ ආයතනයේ ඉන්න පිරිස අනුව, ඒ ආයතනයේ කරන වැඩ අනුව, ඒ ආයතනයේ පරිසරය අනුව, ඒ ආයතනයේ සංස්කෘතිය අනුව වෘදු කුසලතාව වෙනස් කරගන්න සිදු වෙනවා. අපි මේ ආයතනික සංස්කෘතිය ගැන ටිකක් කතා කරමු. මේ වචනය ඔබට නුහුරුයි කියලා මම හිතන නිසා මම හිතුවා ටිකක් කතා කරන්න. ඕනම පාසලක් සසුව සංස්කෘතියක් තිබෙනවා. ස්කූල් කල්චර්. මේ විවිධ කාලවල පාසලට නායකත්වයේ දුන් විවිධ විදුහල්පතිවරුන් ඇසුරේ ගොඩ නැගුණු දෙයක්. එක්කෙනෙක් හදපු දෙයක් නෙවෙයි. විවිධ අය මේ පාසලට නායකත්වයේ දීලා තියෙනවා. විවිධ විදුහල්පතිවරු. ඒ අය ඇසුරේ තමයි මේ සංස්කෘතිය ගොඩ නැගුණේ. පාසල් සිසුන් අවිධිමත් ඉගෙනුම සඳහා අවස්ථාව ලබන්නේ මේ සංස්කෘතිය හරහා. අපි මීට කලින් පවත්වපු ඉදිරිපත් කිරීම වලදී අපි ඔබට අවිධිමත් ඉගෙනුම, informal learning, hidden curriculum වගේ වචන හඳුන්වලා දුන්නා. එහෙනම් පාසල් සිසුන් අවිධිමත් ඉගෙනුම සඳහා අවස්ථාව ලබන්නේ මේ පාසල් සංස්කෘතිය හරහා. ඒ නිසා පාසලේ සංස්කෘතියට අප සැඟවුණු විෂය මාලාව කියලත් නමක් පිට කලින් පාවිච්චි කළා. පාසලේ ගොඩනැගී තිබෙන සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, පුරුදු සියල්ල මේ සංස්කෘතියට ඇතුළත්. පාසලට අලුතින් එකතු වෙන අය අනුගත විය යුතු මේවා පාසල් ප්‍රතිමාන නමිනුත් හඳුන්වනවා. ස්කූල් නෝම්ස්. ගුරුවරයෙක් පන්තියට ආවම ළමුන් නැගී සිටිනවා. ප්‍රතිමානයක්. ප්‍රශ්නයක් ඇහුවාම අත ඔසවනවා. ඒ වගේම පාසල ගත්තහම පාසලේ නොයෙකුත් සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර පුරුදු ගොඩ නැගිලා තියෙනවා. මේවා අපි පාසල් සංස්කෘතියේ කොටස් කියලා කියනවා. අපි ඒවට ප්‍රතිමාන, පාසල් ප්‍රතිමාන කියලා නමුකුත් අපි යොදනවා. නෝම්ස් කියලා කියනවා. සංස්කෘතිය හැදිලා තියෙන ප්‍රතිමාන වලින්, විවිධ වර්ගයේ ප්‍රතිමාන වලින්. ඒත් පාසලේ තියෙනවා සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර පුරුදු. මේ සියල්ලම ප්‍රතිමාන වශයෙන් උත් අපිට හඳුන්වන්න පුළුවන්. පාසලේදී පොත්පත් ඇසුරු කරලා අප දෘಢ කුසලතා වඩවා ගන්න. hard skills. 2007 විෂය මාලා ප්‍රතිසංස්කරණය පාසල් පද්ධතියට හඳුන්වා දුන් නිපුණතා. competencies දෘಢ කුසලතා ලෙස අපිට හඳුන්වා දෙන්න පුළුවන්. නිපුණතාවක් කියන්නේ යමෙකු ලබන දැනුම, knowledge නොවේ. යම් දැනුමක් නිසි පරිදි ලැබෙන විට ඒ පිළිබඳ චිත්ත වේගීය බැඳීමක්. කලින් කතා කරා emotional involvement එකක් ඉගෙනුම්ලාභියාගේ හදවතේ ඇති වෙනවා. මේ බැඳීම අනුව යමින් ඉගෙනුම්ලාභියා සුවිශේෂ කුසලතා රාශියක්ම වඩවා ගන්නවා. මේ ආකාරයට ගොඩනැගෙන පුළුල් කුසලතාවලට, එහෙම නැත්නම් හැකියාවලට, එහෙම නැත්නම් ජීවන පුරුදු වලටයි අප නිපුණතා කියලා කියන්නේ. පුළුල් බවින් වැඩි මේ නිපුණතා අප සමාන කරන්නේ පෙළ පොතක තියෙන ඒකක වලට, යුනිට්ස් වලට. පුළුල් බව නිසාම අපිට මේ නිපුණතා පාසල් සිසුන්ට එකවර ලබා දෙන්න බෑ. එයා බ්‍රෝඩ්. පුළුල් කියන්නේ බ්‍රෝඩ්. හරියට ඒවා සමාන කරන්නේ පෙළ පොතක තියෙන ඒකක වලට. පුළුල් බව වැඩි නම් අපිට සිසුන්ට ඒවා එකවර පවරා දෙන්න බෑ. ඒකයි අපි නිපුණතා ළමයින්ට පවරා දෙන්නේ නැත්තේ. පෙළ පොතේ ඒකක උප ඒකක වලට බෙදා තිබෙනවා. units and sub units. උප ඒකක. ඒ බෙදා තියෙනවා වගේ ඉගෙනීමේ පහසුව සඳහා නිපුණතා මට්ටම් වලට බෙදා තියෙනවා. competencies
are divided into competency levels. නිපුණතා මට්ටම් වලට බෙදා තිබෙනවා. නිපුණතා වගේම නිපුණතා මට්ටම්ද වැටෙන්නේ දෘඪ කුසලතා ගණයට. මේ දෘಢ කුසලතාවල විශේෂත්වයක් තමයි ඒ පිළිබඳ ප්‍රවීණත්වය ලබන්න ඍජු ගමන් මගක් තිබීම. නිපුණ මේ දෘಢ කුසලතාවක් වඩවා ගන්න ඍජු ගමන් මගක් ඩිරෙක්ට් පාත් එකක් තියෙනවා. උදාහරණයක් ලෙස දෘಢ හැකියාවක් වන ගිණුම්කරණය පිළිබඳ ප්‍රවීණයෙකු වන්න නම් මේ ගමන් මග වන්නේ ඒ පිළිබඳ මූලික හා උසස් පාඨමාලාවන්ට අනුපිළිවෙලින් සහභාගී වෙනවා. අපි මේ දිගටම කතා කරන්නේ මෘදු කුසලතා සහ දෘಢ කුසලතා අතර තියෙන වෙනස්කම්. දෘঢ় කුසලතා වඩවා ගන්න ඍජු ගමන් මගක් නැහැ. ඩිරෙක්ට් පාත් එකක් නැහැ. නමුත් මෘදු ඩිරෙක්ට් පාත් එකක් තියෙනවා. මෘදු කුසලතා වඩවා ගන්න ඍජු ගමන් මගක් නැහැ. අපි ගිණුම්කරණය කියන විෂය අරගෙන මේ ඍජු ගමන් මග අපට පෙන්වලා දුන්නා. ඒ ගිණුම්කරණ විෂයේ ප්‍රවීණයෙකු වෙන්න නම් අපට තියෙන්නේ ඒ පිළිබඳව තියෙන මූලික හා උසස් පාඨමාලාවන්ට අනුපිළිවෙලින් සහභාගී වන්න. එහෙනම් මෙහෙම ඍජු ගමන් මගක් තියෙන්නේ ප්‍රවීණත්වයට පත් වෙන්න මෙහෙම ඍජු ගමන් මගක් තියෙන්නේ දෘঢ় කුසලතාවලට බවයි ඔබ මෙහිදී තේරුම් ගන්න ඕනේ. බොහෝ මෘදු කුසලතා අපේක්ෂිත මට්ටමින් පාසල් සිසුන්ට ලබා දෙන්න අපේ අධ්‍යාපන ක්‍රමය සමත් වෙලා නැහැ. ඒ නිසා බොහෝ අය මේ කුසලතා සංවර්ධනය කරගන්නේ වැඩපොළේදී. මෘදු කුසලතා සංවර්ධනය සඳහා පිළිගත හැකි ක්‍රමයක් වැඩපොළෙත් නැති නිසා මේ හැකියාව වඩව ගන්න වර්තමාන තරුණ පිරිස් ඉදිරිපත් වන්නේ තැත් වර්ධ ක්‍රමය. ට්‍රයල් ඇන්ඩ් එරර් කියලා කියනවා. තැත් වර්ධ ක්‍රමය. මෘදු කුසලතා ගැන ලියවුණු බොහෝ පොත්පත් වගේම උපදෙස් සංග්‍රහද තිබෙනවා. මේ කුසලතා වඩවා ගන්න ආකාරය මේ ග්‍රන්ථ යම් පමණකට ඉදිරිපත් කර තිබුණත් එම ග්‍රන්ථ ලබා දෙන ඉඟි ග්‍රහණය කර අත්හදා බලමිනුයි මෘදු කුසලතා හා සම්බන්ධ අනුවර්තනය වීමේ හැකියාව යමෙකු වඩවා ගත යුත්තේ. මේ හැරුණු විට මෘදු කුසලතා සංවර්ධනය සඳහා පියවරින් පියවර යා හැකි වැඩපිළිවෙලක් අපට නැහැ. අර අපි නිතර කතා කරනකොට අපි කියනවා විෂය හැකියාව උගන්වන්න පුළුවන්. ඒකට අපි කියනවා subject hard skills can be taught කියලා. දෘঢ় කුසලතා උගන්වන්න පුළුවන්. but soft skills have to be caught කියලා කියනවා. මෘදු කුසලතා උගන්වන්න බෑ. ඒවා අල්ල ගන්න ඕනේ. ඉතින් මේ මෘදු කුසලතා ගැන ඉගෙන ගන්න නොයෙකුත් අර ග්‍රන්ථ තියෙනවා කියලා කිව්වා. එතකොට ඒවට කියන උපදේශ සංග්‍රහ. මෘදු කුසලතා ගැන ලියවුණු බොහෝ පොත්පත් උපදේශ සංග්‍රහ තියෙනවා. එතකොට මේ මෘදු කුසලතා වඩවා ගන්න ආකාරයේ මේ ග්‍රන්ථ අපිට ඉදිරිපත් කරනවා. නමුත් ඒ ඉඟි අපි ග්‍රහණය කරගෙන අත්හදා බලමින් තමයි මෘදු කුසලතා සම්බන්ධ මෘදු කුසලතා වඩවා ගන්න අපි ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ හැර ඍජු ගමන් මග පියවරෙන් පියවර යන්න පුළුවන් ඍජු ගමන් මග මෘදු කුසලතා සම්බන්ධව නැති බවයි මේ මා කියන්නේ. ඒ වගේම කිව්වා පාසලෙන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මෘදු කුසලතා හුඟක් අය ලබා ගන්න වැඩපොළේදී. වැඩපොළේදීත් ඒ සඳහා පිළිගත හැකි ක්‍රමයක් වැඩපොළෙත් නැහැ කියලා අපි කිව්වා. ඒ නිසා වැඩපොළේදී ඒ මෘදු කුසලතා තරුණ තරුණියෝ ලබා ගන්නේ තත්වර්ධ ක්‍රමයෙන් බවයි මේදී අපි අවධාරණය කළේ. 21 වෙනි සතවර්ෂයේට හා දැනුම් ආර්ථිකයට knowledge economy එකට අත්‍යවශ්‍ය මානව ප්‍රාග්ධනය human capital එක ඉල්ලා සිටින්නේ මෘදු කුසලතා. එහෙනම් 21 වෙනි සතවර්ෂයේ වැදගත්ම සිදුවිය යුතු වැදගත්ම දෙයක් තමයි මෘදු කුසලතා සංවර්ධනය කිරීම. 21 වෙනි සතවර්ෂයට අවශ්‍ය මානව ප්‍රාග්ධනය අපෙන් ඉල්ලා ඉන්නේ මෘදු කුසලතා. 20 වෙනි සතවර්ෂයේ අවසාන භාගය වන විට කෙනෙකුගේ චිත්ත වේග බුද්ධිය නැත්නම් චිත්ත වේග තුල්්‍යතාව ඔහුගේ ඇයගේ සාර්ථකත්වයට බලපාන බව සොයා ගැනීමත් සමග මෘදු කුසලතා යන අදහස පෙරට පැමිණ තිබෙනවා. චිත්ත වේග බුද්ධිය හා මෘදු කුසලතා යන පද අතර පැහැදිලි වෙනසක් තිබුණත් අද බොහෝ අය මේ පද භාවිත කරන්නේ එකම අර්ථයක් ගෙන දෙන ආකාරයට. චිත්ත වේග පාලනය එහෙම නැත්නම් චිත්ත වේග තුල්්‍යතාව සියලුම චර්යා පිළිබඳ මෘදු බව ඇති කරන්න අවශ්‍ය
පසුබිම කෙනෙකුට ස්වභාවිකව අත්පත් කර දෙන බව මේදී අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ 21 වෙනි සත වර්ෂයේට මේ මුරුදු කුසලතාවල තියෙන වැදගත්කම ගැන තමයි මේ කතා කරන්නේ. ඒතර 20 වෙනි සත වර්ෂයේ 1990 පමණ වන විට කෙනෙකුගේ චිත්ත වේග බුද්ධිය එහෙම නැත්නම් චිත්ත වේග තුල්්‍යතාවය, ඒ කියන්නේ ඉමෝෂනල් බැලන්ස් කියන එක. ඒ පුද්ගලයාගේ සාර්ථකත්වයට බලපාන බව සොයාගත්තා. අන්න ඒ නිසා තමයි 21 වෙනි සත වර්ෂයේ ආරම්භයේදීම මුරුදු කුසලතා කියන අදහස පෙරට පැමිණියේ. චිත්ත වේග බුද්ධියයි මුරුදු කුසලතා කියන පදයේ අතර පැහැදිලි වෙනසක් තියෙනවා. මම කලිනුත් කිව්වා චිත්ත වේග බුද්ධිය මුරුදු කුසලතා නෙමෙයි. චිත්ත වේග බුද්ධිය තමයි මුරුදු කුසලතා හදන්න පදනම සකස් කරන්නේ. චිත්ත වේග බුද්ධියයි මුරුදු කුසලතායි කියන පද දෙක අතර පැහැදිලි වෙනසක් තිබුණත් අද බොහෝ අය මේ පද පාවිච්චි කරන්නේ එකම අරුතක් තියෙන විදිහට. එතකොට අපිට චිත්ත වේග පාලනය කරගන්න පුළුවන් නම් චිත්ත වේග තුල්්‍යතාව අප ළඟ තියෙනවා නම් අපේ සියලුම චර්යාව පිළිබඳ මුරුදු බවක් ඇති කරගන්න අපට ස්වභාවිකවම පුළුවන් වෙනවා. ඒකයි වැදගත් කාරණය. ඇන්ඩර්සන් වර්ෂ 2010 දී චිත්ත වේග බුද්ධිය ගැන සොයා බැලුවා. චිත්ත වේග ඵලය බුද්ධි ඵලයට වඩා වැදගත් වන්නේ මන්දයි ප්‍රකාශයට පත් කළා. එහෙනම් අද වැදගත් වෙන්නේ මේ මෙන්ටල් ඉන්ටෙලිජන්ස් එක නෙමෙයි, එහෙම නැත්නම් ඉන්ටෙලිජන්ස් කෝෂන්ට් එක නෙමෙයි. අද වැදගත් වෙන්නේ ඉමෝෂනල් කෝෂන්ට් එක. චිත්ත වේග බුද්ධිය කියන්නේ අපේ චිත්ත වේග ගොඩනගාගෙන භාවිත කරන ආකාරය. නමුත් අපේ සමාජය වැඩි අවධානයක් දක්වන්නේ මේ කාරණය පිළිබඳ නොවේ. ප්‍රචාරණ හැකියාව යොදාගෙන තොරතුරු හසුරුවන ආකාරය ගැන අපි තාමත් වැඩි අවධානයක් දක්වන්නේ කොග්නිටිව් ස්කිල්ස් වලට. මේ කොග්නිටිව් ස්කිල්ස් තියෙනවා නම් අපට තොරතුරු හසුරුවන්න පුළුවන්. We can manipulate information, process information. චිත්ත වේග අපේ චින්තනය අඳුරු කරන නිසා චිත්ත වේග වලින් මිදිලා අප තීරණ ගත යුතු බවයි අද තියෙන සාමාන්‍ය පිළිගැනීම. කෙසේ නමුත් බුද්ධිය හා ද්විපැත්මේ සාර්ථකත්වයේ අතර තිබෙන්නේ අඩු සම්බන්ධතාවක්. පරිශුක පෙන්ලා දෙනවා බුද්ධියයි ද්විපැත්මේ අතර තියෙන්නේ, ද්විපැත්මේ සාර්ථකතාවය අතර තියෙන්නේ අඩු සම්බන්ධතාවක් බව. චිත්ත වේග ඵලයයි කෙනෙකුගේ සාර්ථකත්වයට වගේම සතුටට විශාල බලපෑම් එල්ල කරන්නේ. ඒ නිසා චිත්ත වේග පිළිබඳව අද ගොඩනැගී තිබෙන පොදු මතය අපට පිළිගන්න බැහැ. හොඳයි, අපි ඒ දක්වා ගියා. තව ටිකක් අපිට කතා කරන්න පුළුවන්. යමෙකු උගතෙකු බුද්ධිමතෙකු වුණු පමණට ඔහුට එහෙම නැත්නම් ඇයට මුරුදු කුසලතා ලැබෙන්නේ නැහැ. ඔහු ඇය චිත්ත වේග පරිණතිය අත්පත් කරගෙන තිබෙනවා කියලා කියන්නත් අපිට බෑ. ඉමෝෂනල් මැචියුරිටි කියන වචනය උන ආයිත් අපිට එනවා. කෙනෙක් උගතෙක් වුණාට බුද්ධිමතෙක් වුණාට අපිට විශ්වාස කරන්න බෑ එයා චිත්ත වේග පරිණතිය නැත්නම් ඉමෝෂනල් මැචියුරිටි කියන එක අත්පත් කරගෙන තියෙනවා කියලා. අවාසනාවකට වගේ මුරුදු කුසලතා වඩවා ගැනීමත් බොහෝ දෙනෙකුට කරන්න අමාරුයි. කිසියම් රැකියා ස්ථානයක සාර්ථකව කටයුතු කිරීම සඳහා කෙනෙකුට අවශ්‍ය මූලික අවමය තමයි දුඩු කුසලතා. මිනිමම් බේසික් කියලා කියන්නේ. අපට අවශ්‍ය මූලික අවමය තමයි දුඩු කුසලතා. මූලික අවමය දුඩු කුසලතා. කෙනෙකුගේ වෘත්තීය සාර්ථකත්වයේ තීරණය වන්නේ එම තැනැත්තා තම කාර්ය හා සේවා ස්ථානයේ සිටින අන් අය සමග ඇති කරගන්න සමගතා මත. වෙනත් වචනයෙන් කියනවා නම් මේ පුද්ගලයා වඩවාගෙන තිබෙන මුරුදු කුසලතා මත. චිත්ත වේග සෞඛ්‍ය තවත් නමක් ඉමෝෂනල් හෙල්ත් කියන එක සඳහා මෑත භාගයේදී ඒ කියන්නේ 2015 වර්ෂයේදී කරලා තියෙන මඟ පෙන්වීම චිත්ත වේග බුද්ධියෙන් යුතු කෙනෙකු සතු හැකියා 4ක් අපට පෙන්වා දෙනවා. මේ තමන්ගේ චිත්ත වේග හඳුනා ගැනීම, තමන්ගේ චිත්ත වේග අවබෝධ කර ගැනීම, ඒ චිත්ත වේග භාවිතය හා ඒ චිත්ත වේග ධනාත්මකව කළමනාකරණය කර ගැනීම. අපි ඒවට කියනවා
identifying emotions, understanding emotions, using emotions and managing emotions කියලා. චිත්ත වේග සම්බන්ධව මෙසේ කටයුතු කිරීමේ ප්‍රතිඵල ගැන චිත්ත වේග සෞඛ්‍ය පිළිබඳව කර තිබෙන මඟ පෙන්වීම කතා කරනවා. අද බොහෝ අය මුහුණ දෙන ක්ලමත තත්ත්ව මුදා හැරීමට අපි කියන ස්ට්‍රෙස් රිලීස් කරගන්න ඕනේ. අද අපි බොහෝ දෙනෙක් ක්ලමත තත්ත්වයන්ට මුහුණ දෙනවා. මේ ක්ලමත තත්ත්ව මුදා හැරීමට මෙබඳු හැසිරීම අපට ලබා දෙන දායකත්වයක් පමණයි. මොන වගේ හැසිරීමද? අපේ චිත්ත වේග අවබෝධ කර ගැනීම, අපේ චිත්ත වේග හඳුනා ගැනීම, අවබෝධ කර ගැනීම, භාවිතය, කළමනාකරණය කියන මෙන්න මේ කාරණා අපට උදව් කරනවා අපේ ක්ලමත තත්ත්ව මුදා හරින්න. ඒ වගේම ඵලදායී sannivedanaya කියන effective communication, අන් අය සමග සහානුභූතියෙන් යුතුව කටයුතු කරන්න. empathy කියන වචනය අපි කලින් කතා කරා. අභියෝග ජය ගන්න, overcoming challenges වගේම ගැටුම් නිරාකරණය කරන්න, conflict resolution. චිත්ත වේග බුද්ධිය වඩවාගෙන ඇති අයට හැකියාව තියෙනවා. කෙනෙකුගේ එදිනෙදා ජීවිතය හා සම්බන්ධ බොහෝ පැතිකඩ කෙරෙහි චිත්ත වේග බුද්ධිය බලපෑම් ඇති කරනවා. මේ කාරණා අතර කෙනෙකු හැසිරෙන ආකාරය, අන් අය සමග අන්තර්ක්‍රියා කරන ආකාරය වැදගත් තැනක් ගන්නවා. මේ චිත්ත වේග බුද්ධිය අපි ඇති කරගත්තාම චිත්ත වේග ඵලය වැඩි දියුණු කරගන්නකොට අපට ලැබෙන වාසි කීපයක් තමයි මේ පෙන්වලා දෙන්නේ. අපේ ක්ලමත තත්ත්වයන් පාලනය කරගන්න පුළුවන්. අපිට හොඳින් sannivedanaya කරන්න පුළුවන්. අනිත් අයත් එක්ක සහානුභූතියෙන් කටයුතු කරන්න පුළුවන්. අභියෝග ජය ගන්න පුළුවන්. ගැටුම් නිරාකරණය කරන්න පුළුවන්. ඒ වගේම එදිනෙදා ජීවිතය හා සම්බන්ධ බොහෝ පැති කෙරෙහිත් අපිට සාර්ථක වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට එදිනෙදා ජීවිතේ අපි හැසිරෙන ආකාරයෙන් සාර්ථක වෙන්න පුළුවන්. අනිත් අයත් එක්ක අන්තර්ක්‍රියා කරන ආකාරයෙන් අපට සාර්ථක වෙන්න පුළුවන් කියලයි මේ කියන්නේ. චිත්ත වේග බුද්ධිය යටතට වැටෙන වැදගත් ක්ෂේත්‍ර කිහිපයක්ම ඩැනියල් ගෝල්මන් 1998 දී පෙන්වා දී තිබෙනවා. සෑම පුද්ගලයෙකුම තමන්ගේ චිත්ත වේග පිළිබඳ දැන සිටීම, එම චිත්ත වේග කළමනාකරණය කර ගැනීම හා ඒ ආශ්‍රයෙන් තමන් තුළ පෙළඹවීම ඇති කර ගැනීම මේ යටතේ ඉදිරිපත් කර තිබෙන පළමු කාරණා තුන. මේ හැරුණු විට අන් අයගේ චිත්ත වේග හඳුනා ගැනීම, අවබෝධ කර ගැනීම හා සම්බන්ධතා කළමනාකරණය, يعني රිලේෂන්ෂිප් මැනේජ්මන්ට්, ඒ වගේම වැදගත් කොට සලකනවා. එතකොට මේ චිත්ත වේග බුද්ධිය යටතට වැටෙන ක්ෂේත්‍ර ටික තමයි මේ ඩැනියල් ගෝල්මන් 1998 දී අපිට පෙන්වලා දුන්නේ. තමන්ගේ පැත්තට කාරණා 3ක් ඉදිරිපත් කරනවා, අනුන්ගේ පැත්තට කාරණා 2ක් ඉදිරිපත් කරලා තියෙනවා. තමන්ගේ පැත්තට ඉදිරිපත් කරපු කාරණා මොනවද? තමන්ගේ චිත්ත වේග පිළිබඳව සෑම පුද්ගලයෙක්ම දැන සිටින්න ඕනේ. එම චිත්ත වේග කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තුලින් එසේ කිරීමෙන් තමන් තුළ පෙළඹවීම ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ අපටම උදව් වෙන ආකාරය. මේ චිත්ත වේග සම්බන්ධව චිත්ත වේග බුද්ධිය අපට බලපාන ආකාරය. ඒ හැරුණාම මේ චිත්ත වේග බුද්ධිය තියෙන කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා අන් අයගේ චිත්ත වේග හඳුනා ගන්න. ඒවා අවබෝධ කරගන්න. ඒ වගේම සම්බන්ධතා කළමනාකරණය කරන්න. ඒ වගේ පුද්ගලයෙකුට චිත්ත වේග බුද්ධිය තියෙන පුද්ගලයෙකුට පුළුවන් වෙනවා. තමාගේ පාර්ශවයෙන් හා අන්‍යයන්ගේ පාර්ශවයෙන් සාර්ථක වෙන්න අපට මේ චිත්ත වේග බුද්ධිය උදව් වෙනවා කියලායි කියන්නේ. මේ අදහස් ස්වයං අවබෝධය, ස්වයං කළමනාකරණය, සමාජ අවබෝධය හා සම්බන්ධතා කළමනාකරණය ලෙස වෙනස් ආකාරයකින්ද ඩැනියල් ගෝල්මන් ඉදිරිපත් කර තිබෙනවා. ස්වයං අවබෝධය කියලා කියන්නේ තමන්ගේ චිත්ත වේග ගැනත්, එම චිත්ත වේග තම චර්යා කෙරෙහි බලපාන ආකාරය ගැනත් දැන සිටීම. තමන්ගේ චිත්ත වේග වෙලාවට හඳුනගන්නවා, ඒවා තමන්ගේ චර්යා වලට බලපාන ආකාරයත් හඳුනගන්නවා. ස්වයං කළමනාකරණය කියන්නේ ආවේගශීලී හැඟීම් හා හැසිරීම් පාලනය සඳහා කෙනෙකු සතු හැකියාව. චිත්ත වේග හඳුනාගත්තට මැදි ආවේගශීලී හැඟීම්, ආවේගශීලී හැසිරීම් පාලනය සඳහා අප සතුව දක්ෂතාවක් තියෙනවා. ඒක තමයි ස්වයං කළමනාකරණය. සමාජ අවබෝධය යන්හි අදහස
අන්න අයගේ චිත්ත වේග, ඒ අයගේ අවශ්‍යතා හා ඕන එපාකම් පිළිබඳව තේරුම් ගැනීමේ හැකියාව. තමන් ගැනම හිතුවොත් අපි ආත්මార్థකාමී. අපි ඒ නිසා අන්‍යයන්ගේ සුභ සිද්ධිය ගැනත් කටයුතු කරන්න ඕන. එහෙනම් මේ චිත්ත වේගය යටතේ සමාජ අවබෝධය කියලා කියන්නේ අන් අයගේ අදහස් ගැන, අන් අයගේ චිත්ත වේග ගැන, අන් අයගේ අවශ්‍යතා හා ඕන එපාකම් පිළිබඳව තේරුම් ගැනීමේ හැකියාව. සම්බන්ධතා කළමනාකරණය කියලා කියන්නේ අන් අය සමග යහපත් සම්බන්ධතා ගොඩනගාගෙන පවත්වාගෙන යාමේ හැකියාව. මුරුදු කුසලතාද මේ සියලු හැකියා ආවරණය කරන නිසා චිත්ත වේග බුද්ධිය මුරුදු කුසලතා ක්ෂේත්‍රයේ වැදගත් සංරචකයක් ලෙස සමෝදානයේ වී තිබෙන බවයි මෙහිදී අප තේරුම් ගන්න ඕනේ. මුරුදු කුසලතා කියන්නේ විශාල වපසරියක් කරහා පැතිරෙන දෙයක්. ඒකට සමෝදානය වෙලා කටයුතු කරන වැදගත් ක්ෂේත්‍රයක් තමයි මේ චිත්ත වේග බුද්ධිය. අපි කලින් හඳුන්වලා දුන්නු වචනය ජෙනරික් කොම්පිටන්සිස්. ඒ තමයි පොදු නිපුණතා. ඒකත් එක්ක අපි කලින් කතා කරේ විෂය නිපුණතා ගැන. එහෙනම් මීට පෙර අපි කතා කරපු ඉදිරිපත් කිරීම වලදී අපි අවධාරණය කරේ පොදු නිපුණතා හා විෂය නිපුණතා කියන අදහස් දෙක. ජෙනරික් කොම්පිටන්සිස් වලට එරෙහිව අපි ඒකට කිව්වා විෂය නිපුණතා කියලා. දැන් අද කතා කරන්නේ soft skills versus hard skills. මුරුදු කුසලතාවට එරෙහිව අපි දුදු කුසලතා ගැනයි කතා කරන්නේ. මුරුදු කුසලතා කියන්නේ මොනවද? මුරුදු කුසලතා එන්නේ මේ පොදු නිපුණතා කියන පැත්තේ. දුදු කුසලතා එන්නේ මේ විෂය නිපුණතා කියන පැත්තේ. මේ විෂය නිපුණතා කියන පැත්තෙන් තමයි එන්නේ. එතකොට ජෙනරික් කොම්පිටන්සිස් යටතේ අපි పూర్වයෙන් කතා කළේ social personal thinking skills ගැන. social skills සමාජ කුසලතා, personal skills පුද්ගල කුසලතා, thinking skills චින්තන කුසලතා කියන මේ කුසලතා වර්ග තුන තමයි අපි පොදු කුසලතා යටතේ හඳුන්වලා දුන්නේ. මේ soft skills ගැන අද අපි කතා කරද්දී අපි පොඩි වෙනසක් කළා. අපි ඒවා පුද්ගල කුසලතා කියලා හඳුන්වනවා. පුද්ගලයන් පිළිබඳ people skills, ඒවට කිව්වේ people skills කියලා. පුද්ගල කුසලතා ඒවා අපි අන්තර් පුද්ගල කුසලතා හා අන්තක් පුද්ගල කුසලතා කියන කොටස් දෙකකට බෙදලායි අද ඔබට ඉදිරිපත් කළ දුන්නේ. ඊළඟට අද අපි කතා කළා බුද්ධිමය සංවර්ධනය ගැන. මේ මෙතන බුද්ධිමය සංවර්ධනය කියුවම මානසික බුද්ධිය, mental intelligence කියන එක ඒකත් එක බැඳෙන්නේ බුද්ධි ඵලය, intelligence quotient කියන එක, IQ කියන එක. ඒකට එරෙහිව අපි කතා කළේ emotional development ගැන. චිත්ත වේග සංවර්ධනය. emotional intelligence කියන්නේ චිත්ත වේග බුද්ධිය. කලින් අපි කතා කරේ මානසික බුද්ධිය, දැන් අද අපි කතා කරන්නේ චිත්ත වේග බුද්ධිය ගැන. ඒකට බැඳෙන්නේ emotional quotient, චිත්ත වේග ඵලය නැත්නම් EQ කියලා අපි එක. එහෙනම් මේ EQ සංවර්ධනය කරගෙන තිබීම අපේ පෞද්ගලික ජීවිතවලට වගේම අපේ රැකියා ජීවිතයටත් වැදගත් වෙනවා. පර්සනල් ලයිෆ් කියන්නේ පෞද්ගලික ජීවිතය, වර්ක් ලයිෆ් කියන්නේ රැකියා ජීවිතය. මේ බව පෙන්වා දෙන්නේ කවුද? පර්යේෂකයෝ, රිසර්චර්ස්ලා. ඒ වගේම සේවා යෝජකයෝ. එතකොට අපේ පාසල් ළමයි පාසල් අධ්‍යාපනය නිමා කරලා මේ සේවා යෝජකයෝ ළඟට යනවා කාර්යයක නියුත වෙන්න. ඒගොල්ලන්ගේ කාර්ය ජීවිතය ආරම්භ කරන්න, රැකියා ජීවිතය ආරම්භ කරන්න. ඒගොල්ලෝ දකිනවා මේගොල්ලන්ගේ දුර්වලතා. මේගොල්ලෝ මුරුදු කුසලතා වඩවාගෙන නැහැ. ඇත්තම කියනවා නම් දුර කුසලතාත් හරියට වඩවාගෙන නැහැ. එහෙනම් පර්යේෂකයෝ හා සේවා යෝජකයෝ, researchers and employers අද අවධාරණය කරන්නේ මුරුදු කුසලතා නැති බව තමයි අද වැඩියෙන් අවධාරණය කරන්නේ. ඒකට හේතුව examination oriented school education. විභාග වෙත යොමු වෙච්ච විභාග ඉලක්ක කරගත්ත පාසල් අධ්‍යාපනය. learning for examinations. අද ළමයි පුරුදු වෙලා ඉන්නේ විභාග සඳහා ඉගෙන ගන්න. learning for examinations. අද ළමයි කරන දෙයක් තමයි mechanical and superficial learning. mechanical learning කියන්නේ යාන්ත්‍රික ඉගෙනුම. superficial learning කියන්නේ පෘෂ්ඨීය එහෙම නැත්නම් මතුපිට ඉගෙනුම. teacher development programs පද්ධතිය තුළ පවත්වනවා.
ගුරු සංවර්ධන වැඩසටහන පද්ධතිය පවත්වනවා. නමුත් ඒ ගුරු සංවර්ධන වැඩසටහන් ගුරු වෙනස් කරන්න බලනවා. ඒක සාර්ථක වෙන්නේ නැහැ. අද එන්නම මේ ටියුෂන් කල්චර් එක අපි එකට කියන්නේ ටියුෂන් කල්චර් එකට කියන්නේ උපකාරක පන්ති සංස්කෘතිය අද එන්න වැඩි වෙනවා. ඒකට හේතුව තමයි parental please. Please කියන්නේ ඇවිටිලි. කාගේ ඇවිටිලිද? දෙමව්පියන්ගේ ඇවිටිලි. And targets given to teachers. ගුරුවරුන්ට දීලා තියෙනවා විභාග ඉලක්ක, examination targets. නිකන් targets නෙමෙයි. ඉහළ නිලධාරීන් ගුරුවරුන්ට විභාග ඉලක්ක පවරලා තියෙනවා. එක පැත්තක් ගැන විතරයි හිතන්නේ. පූර්ණ පෞරුෂයක් ගැන හිතන්නේ. එහෙනම් දෙමව්පිය ඇවිටිලි නිසා ඒ වගේම ගුරුවරුන්ට ලබා දීලා තියෙන විභාග ඉලක්ක නිසා මේ කොච්චර ගුරු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළත් මේ උපකාරක පන්ති සංස්කෘතියෙන් මිදෙන්න අපට පුළුවන් කමක් නැහැ. අපි ඒ වගේ කාරණා ටිකක් කතා කරලා අපි ඊට පස්සේ ආවා Bloom's revised taxonomy. ඒ කියන්නේ සංශෝධිත Bloom වර්ගීකරණය. රිවයිස් කියන්නේ සංශෝධනය කරපු, taxonomy කියන්නේ වර්ගීකරණය. කාගේ වර්ගීකරණයද? Bloomගේ වර්ගීකරණය. කවුද මේක කරේ? ඇන්ඩර්සන් හා කැතෝල් කියන දෙන්න. අන්න ඒගොල්ලන්ගේ වර්ගීකරණය 2001 දී තමයි මේක කරේ. Anderson and Catholl's taxonomy for classifying objectives of the cognitive domain. ප්‍රජාන ක්ෂේත්‍රයේ අරමුණු වර්ගීකරණය සඳහා බ්ලූම් ඉදිරිපත් කරපු වර්ගීකරණය සංශෝධනය කරා ඇන්ඩර්සන් සහ කැතෝල් 2001 දී. ඒගොල්ලන්ගේ වර්ගීකරණය තමයි 2001 ඉදිරිපත් කළා තියෙන්නේ. ඊට කලින් මේ කැතෝල් කියන එක්කෙනා වර්ගීකරණයක් ඉදිරිපත් කරා ආවේදනික ක්ෂේත්‍රයට. effective domain කියන්නේ ආවේදනික ක්ෂේත්‍රය. Catholl's taxonomy, කැතෝල්ගේ වර්ගීකරණය 61 දී ඉදිරිපත් කළේ ආවේදනික ක්ෂේත්‍රයට. බ්ලූම්ගේ වර්ගීකරණය 56 දී ප්‍රජාන ක්ෂේත්‍රය තමයි මුල් කරගත්තේ. ඊළඟට තවත් තුන් දෙනෙක් මේ ඩේව් කියන එක්කෙනා 1967 දී, සිම්සන් කියන එක්කෙනා 1972 දී, හැරෝ කියන එක්කෙනා 1972 දී මේ මනෝචාලක ක්ෂේත්‍රයටත් සයිකෝමෝටර් ඩොමේන් කියන්නේ මනෝචාලක ක්ෂේත්‍රය. ඒ මනෝචාලක ක්ෂේත්‍රය සඳහා වර්ගීකරණ 3ක් ඉදිරිපත් කළා. මා කිව්වා මේවා අර කමිටු වශයෙන් එකතු වෙලා මහා පරිමාණ මට්ටමින් කරපු හොයාගත්ත දේවල් නෙවෙයි. එක එකනා පුද්ගලිකව හොයාගත්ත දේවල්. ඒ නිසා අද මේවා එච්චර ප්‍රචලිත නැහැ කියන එකත් මම කිව්වා. නමුත් ඒවා වැදගත් කියන එකත් මගේ ඉදිරිපත් කිරීමේදී මා අවධාරණය කළා. ඊළඟට අපි කතා කළා 2007 අපි හඳුන්වා දුන්නා නිපුණතා පාදක එළඹුමක් අපේ අධ්‍යාපන ක්‍රමයට, පාසල් අධ්‍යාපනයට. competency based approach කියන්නේ නිපුණතා පාදක එළඹුම. එතකොට ඒ අර්ථ ප්‍රධාන තැන ගන්නේ නිපුණතා competencies. අපි ඒවට කියනවා broad skills කියලා, පුළුල් කුසලතා කියලා කියනවා. මේ නිපුණතා පාදක ප්‍රවේශය යටතේ අපි මේ ශිෂ්‍යයන්ගේ කාර්ය සාධනය අපි වැදගත් කොට සැලකුවා. ස්ටූඩන්ට් පර්ෆෝමන්ස්. ළමක් කරන්න පුළුවන්කම. ළමක් කරලා සතුටක් ඇති කරගන්න පුළුවන්කම. මේ 2007 විෂය මාලා ප්‍රතිසංස්කරණය යටතේ සිසුන්ගේ කාර්ය සාධනය අවධාරණයට ලක් කළා. ඒ වගේම ඉගෙනුමට ඉගෙනුම. ගුරුවරයා සියල්ල කියලා දුන්නේ නැහැ. ගවේෂණ ඔස්සේ ළමයාට ඉගෙන ගන්න අවස්ථාව දුන්නා. ඉගෙනුමට ඉගෙනුම අවධාරණය කළා. ඒ වගේම මේ කායික සංවර්ධනය. මේක නැත්තම් බුද්ධිමය සංවර්ධනයවත් චිත්ත වේග සංවර්ධනයවත් ඇති වෙන්නේ නැති නිසා මේ කායික සංවර්ධනය පිළිබඳව අපි වැඩි අවධානයක් දැක්වුවා. අපි ඊළඟ සැසියේදී කායික සංවර්ධනය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට නමුත් අපට මේ සුසත්‍ය ඇගීම authentic evaluations වෙත එන්න බැරි වුණා. knowledge based examinations තමයි අදටත් තියෙන්නේ. අපි දරපු ප්‍රයත්න අසාර්ථක වුණා. සුසත්‍ය ඇගීම වෙත එන්න අපි උත්සාහයක් දැරුවා 2008 විභාගයේදී. 2008 දී තිබතියපු 2007 විෂය මාලා ප්‍රතිසංස්කරණය යටතේ පවත්වපු මුල් විභාගය 2008 පැවැත්වුවා. සුසත්‍ය ඇගීම් ක්‍රමයක් හඳුන්වලා දුන්නා. නමුත් ඒක සාර්ථක කරගන්න බැරි වුණා. ඇති හැකි අයගේ දැඩි උත්සාහයන් නිසා. ඒ නිසා අදත් පවතින්නේ knowledge based examinations, දැනුම පදනම් කරගත්ත විභාගය. ඒතර උතුම් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. අද තියෙන්නේ දැනුම් ආර්ථිකයක්, ඉංග්‍රීසියෙන් කියන්නේ knowledge economy. ඒ අර්ථයේ අපි ළමයින්ට දෙන්න ඕනේ 21st century skills. 21 වෙනි සතවර්ෂයේ කුසලතා.
ඒ යටතේ වැදගත්ම එකක් තමයි අපි ළමයින්ටත් පත් කරලා දෙන්න ඕන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්, චිත්ත වේග, බුද්ධිය කියලා කියනවා. ඉතින් හොඳ ආකල්පත් පදනම සකස් කරනවා. වෘදු කුසලතා සංවර්ධනය කෙරෙහි. ඇටිටියුඩ්ස් කියන්නේ ආකල්ප. ඒ ආකල්ප වලට අපේ විශ්වාස, අපේ වටිනාකම් ඇතුළත් වෙලා තියෙනවා. අපේ ආකල්ප ගොඩනගන්නේ අපි තුල තියෙන විශ්වාස හා වටිනාකම් අනුව. බිලීෆ්ස් කියන්නේ විශ්වාස, වැලියුස් කියන්නේ වටිනාකම්. එතකොට මේ සයිකෝමෝටර් ඇබිලිටිස්, ඒ කියන්නේ මනෝශාලක හැකියාව තියෙන කෙනෙක් සූරු වෙන්න පුළුවන්, දක්ෂ වෙන්න පුළුවන්. වැඩක් නැහැ. එයාට හරි ආකල්ප, හරි මුරුදු කුසලතා ගොඩනැගිලා නැත්තම් කොච්චර සූරු වුණත්, ස්මාර්ට් කියන්නේ සූරු, ක්ලෙවර් කියන්නේ දක්ෂ. මේ චාලක හැකියාව වලින් යා සූරු වෙන්න පුළුවන්, දක්ෂ වෙන්න පුළුවන්. ඒත් ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේම එයාට ගොඩාක් මේ බුද්ධිමය හැකියාව තියෙන පුළුවන්. එයා හුඟක් ශාස්ත්‍රීය හැකියාව තියෙන, වෘත්තීය හැකියාව තියෙන කෙනෙක්. එයාට තියෙනවා ක්වොලිෆිකේෂන්, සහතික තියෙනවා, සුසුකම් තියෙනවා. මොන සුසුකම්ද? ශාස්ත්‍රීය, ඇකඩමික් ඇන්ඩ් ප්‍රොෆෙෂනල් වෘත්තීය සුසුකම්. ඒවා පෙන්눔 කරන්නේ එයා සතු ඉන්ටෙලෙක්චුවල් ඇබිලිටිස්. ඒ කියන්නේ බුද්ධිමය හැකියාව තමයි පෙන්눔 කරන්නේ. නමුත් වඩා වැදගත් වෙන්නේ එයාට මේ පෞරුෂ ගුණාංග තියෙනවා. අද ජීවිතේ සාර්ථක වෙන්න, 21 වෙනි සතවර්ෂයේ සාර්ථක පුරවැසියෙක් වෙන්න පර්සනැලිටි ට්‍රේට්ස් තියෙන්න ඕනේ. පෞරුෂ ගුණාංග තියෙන්න ඕනේ. පෞරුෂ සංවර්ධනය වැදගත් වෙනවා. ඒ අර්ථයේ ධනාත්මක කෙනෙක් අපි අගය කරනවා. මිත්‍රශීලී කෙනෙක්. ෆ්‍රෙන්ඩ්ලි කියන්නේ මිත්‍රශීලී, පොසිටිව් කියන්නේ ධනාත්මක, ඇක්ටිව් කියන්නේ සක්‍රිය කෙනෙක්, ඉෆෙක්ටිව් කියන්නේ අරමුණු ඉෂ්ට කරගන්න ඵලදායී කෙනෙක්. එහෙනම් කෙනෙක් ජීවත් වෙන පරිසරය, ලිවිං එන්වයරන්මන්ට්, සරවුන්ඩින්ග්ස් කියන්නේ පසුබිම. කෙනෙක් ජීවත් වෙන පසුබිම. ඒකට අනුව කෙනෙකුට පුළුවන් වෙන්න ඕනේ වෙනස් වෙන්න. එහෙම නැත්නම් අනුවර්තනය වෙන්න. අලුත් පරිසරයේ, අලුත් වටපිටාවට ගැලපෙන විදියට එයාගේ චාර්යා රටා, behavior patterns කියන්නේ චාර්යා රටා change, වෙනස් කරගන්න, adapt, අනුවර්තනය කරගන්න එයාට පුළුවන්කම තියෙනවා. එසේ කරන්න පුළුවන් කෙනෙක් තමයි satisfaction ඇති වෙන්නේ. තෘප්තිමත් භාවයටපත් වෙන. satisfaction කියන එක ඇති වෙනවා. happiness කියන එක ඇති වෙනවා. සතුට, තෘප්තිමත් භාවය ඇති වෙන්නේ මේ වෙනස්කම් කරගන්න, චර්යා රටාවල වෙනස්කම් කරගන්න පුළුවන් කෙනෙකුට පමණයි. එහෙනම් 21 වෙනි සතවර්ෂයට ගැලපෙන අය, වෘදු කුසලතාව වඩවා ගත්ත අය හොඳ සවන් දෙන්න. good listeners, good leaders, හොඳ නායකයෝ, good negotiators, තමන් වෙනුවෙන් හෝ අනුන් වෙනුවෙන් හෝ සාකච්ඡා මෙහෙවන්න පුළුවන්. හොඳ conflict managers, negotiator කියන්නේ සාකච්ඡා මෙහෙවන්න පුළුවන් අය. conflict manager කියන්නේ ගැටුම් කළමනාකරණය කරගන්න පුළුවන් අය. මේ වෘදු කුසලතා කීපය. ඊළඟට අපි කිව්වා ප්‍රජානන හැකියාව සහ චිත්ත වේග හැකියාව. මේ ප්‍රජානන හැකියාව සෑම තැනකටම, සෑම කාලයකටම, සෑම ස්ථානයකටම අදාළ කරන්න පුළුවන්. ඒ නිසා යුනිවර්සල් කියලා කිව්වා. නමුත් චිත්ත වේග හැකියාව යන තැන අනුව වෙනස් කරගන්න පුළුවන් වෙනවා. changeable. ඒවා ස්ටැබිලයිස් වෙන්නේ නැහැ. අප හුරු කරගන්න ඕනේ. ඒවා වෙනස් කිරීමට අපි හුරු වෙන්න ඕනේ. වෙනස් කර ගැනීමේ හුරුව අප සතුව තියෙනවා. එහෙනම් ප්‍රජානන හැකියාව වලට වඩා චිත්ත වේග හැකියාව වෙනස්. ප්‍රජානන හැකියාව විශ්වීය බවක් ගන්න අතර චිත්ත වේග හැකියාව වෙනස් කරගන්න පුළුවන් හැකියාව වශයෙන් අපි හඳුන්වලා දුන්නා. අපි වචන තුනක් ගත්තම මනෝවිද්‍යාවෙන් ඇසිමිලේෂන්, සමාග්‍රහණය, එකමොඩේෂන්, ප්‍රතියෝජනය, ඇඩැප්ටේෂන්, අනුවර්තනය. අපි ස්කීමා ගැන කතා කරා, මනෝ රටා ගැන කතා කරා. මේ මනෝ රටා වෙනස් කරගන්න පුළුවන් වෙනවා. එකමොඩේෂන් කියන්නේ අපි යම් සංකල්පයක් පිළිබඳ ගොඩනගාගත්ත මනෝ රටා, ඒ ආශ්‍රයෙන් තියෙන වෙනත් එකකට ඒ වගේම යොදන්න බෑ. මේ මනෝ රටා වෙනස් කරගන්න ඕනේ. එහෙනම් ප්‍රතියෝජනයේ ඇසුරෙන් අපි අනුවර්තනය කියන තැනට එන්න ඕනේ. මේ දෙකම අපිට වැදගත් වෙනවා. වෙනස් වෙන පරිසරවලට ගැලපෙන විදිහට අපේ චර්යා හැද ගන්නවා ගන්න. අපි කිව්වා soft skills ගැන. වෘදු කුසලතා අපි කිව්වා ඒවා නම්‍යශීලී කියලා. flexibility කියන එක තියෙනවා. නම්‍යශීලී, flexible. ඒවා natural. අපි ස්වභාවයෙන් අපි ගොඩනගා ගන්නවා. ඒකට අපි ජීවත් වීම හරහා ඒවා ස්වභාවයෙන් ගොඩනගා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එක පරිසරයකින් තවත් පරිසරයකට මාරු කරන්න පුළුවන් වෙනවා.
පරිසරයේ මාරු වෙනකොට මේවත් මාරු වෙනවා. ට්‍රාන්ස්ෆරබල්. මේ ලක්ෂණ කීපයක්. ඒවා ෆ්ලෙක්සිබල්, නම්‍යශීලී, ඒවා නැචරල් ස්වභාවයෙන් ගොඩනගෙනවා. ඒවා එක් පරිසරයකින් තවත් පරිසරයකට මාරු කරගන්න පුළුවන්. ට්‍රාන්ස්ෆරබල් කියලා කිව්වොත්. අපි කතා කරා නීති පද්ධතියක් ගැන. rules related to soft skills. වෘදු කුසලතාවලට බැඳෙන නීති. අපි යටතේ අපේ ආයතනයේ සංස්කෘතිය ගැන කතා කළා. ඉන්ස්ටිටියුෂනල් කල්චර් කියන එක ගැන කතා කරා. මේ කල්චර් එක ගොඩ නැගිලා තියෙන හැටි, අවිධිමත් ඉගෙනුමකට ඒක ඉඩ සලසන හැටි ගැන අපි කතා කරා. ඊළඟට hard skills. එතකොට මේ rules තියෙනවා. soft skills වලටත් rules තියෙනවා, hard skills වලටත් rules තියෙනවා. එතකොට ඒ අර්ථය අපි කතා කළා. ඒවා වෙනස්, ඒවා අතර තියෙන වෙනස, මෘදු කුසලතා හා දුරු කුසලතා අතර තියෙන වෙනස මේ නීති පද්ධතිය අර්ථය අපි පෙන්වලා දුන්නා. ඊළඟට hard skills, දුරු කුසලතා, ඒවා සාක්ෂාත් කරගන්න ඍජු මාර්ගයක්, ඩිරෙක්ට් පාත් එකක් තියෙනවා. නමුත් මෘදු කුසලතා වඩවා ගන්න එවැනි මගක් නැහැ, ඍජු මගක් නැහැ. ඒක නිසා trial and error method. අපි ඒකට කියනවා තත් වරද ක්‍රමයෙන් තමයි මේවා වඩවා ගන්න. පාසලේදී ලැබෙන්නේම නැහැ. රැකියා ස්ථානයේදී ඒ සඳහා නිසි ක්‍රම පිළිවෙතක් නැහැ. තත් වරද ක්‍රමයෙන් තමයි තරුණ තරුණියෝ මේ මෘදු කුසලතා වැඩපළේදී වඩවා ගන්න. hard skills can be taught. ඒක අපි අවධාරණය කරනවා. දුර කුසලතා උගන්වන්න පුළුවන්. soft skills have to be caught. මෘදු කුසලතා උගන්වන්න බෑ. ඒවා අල්ලා ගන්නටයි අපිට ඕනේ. ඉඟි දෙන්න පුළුවන්. නමුත් අපි ඒ ඉඟි අනුව කටයුතු කරලා අත්දැකීම් ලැබලා මේ මෘදු කුසලතා අපි අල්ලා ගන්නට තියෙන දෙයක්. human capital for 21st century. 21 සතවර්ෂයට අවශ්‍ය මානව ප්‍රාග්ධනය. මොනවද අපෙන් ඉල්ලා සිටින්නේ? චිත්ත වේග වල ගුණාත්මක බව. ගුණාත්මක බවෙන් යුක්ත චිත්ත වේග. චිත්ත වේග කියන්නේ emotional quality. emotional balance. චිත්ත වේග තුල්‍යතාව ඉල්ලා සිටිනවා. emotional control. චිත්ත වේග පාලනය. emotional maturity. චිත්ත වේග පරිණතිය. emotional health. චිත්ත වේග සෞඛ්‍ය කියන මේ කාරණා තමයි 21 වෙනි සතවර්ෂයට අවශ්‍ය මානව ප්‍රාග්ධනය අත්පත් කරගත යුත්තේ. ඊළඟට අපි කාරණා හතරක් කිව්වා. මේ චිත්ත වේග සම්බන්ධව අපි අත්පත් කරගන්න ඕන හැකියා හතරක් කිව්වා. හඳුනා ගැනීම, identify, understand තේරුම් ගැනීම, use භාවිතය, manage කළමනාකරණය. චිත්ත වේග පිළිබඳව අපි සියලු දෙනාම මෙන්න මේ කාරණා හතර අත්පත් කරගන්න. හඳුනා ගැනීමේ හැකියාව, තේරුම් ගැනීමේ හැකියාව, භාවිත කිරීමේ හැකියාව සහ කළමනාකරණය කිරීමේ හැකියාව. අවසාන වශයෙන් අපි කිව්වා මේ ඩැනියල් ගෝල්මන් කාරණා හතරක් පෙන්ලා දුන්නා. එයින් දෙකක් තමා පිළිබඳව එක අවස්ථාවකදී යා කොටස් තුනකට බෙදලා අර පෙළඹවීම කියන කාරණාවත් ඇතුළත් කරලා තිබුණා. නමුත් මේ කාරණා හතරක් ලෙස පෙන්වනවා නම් තමාගේ පැත්තෙන් දෙකක්, සමාජයේ පැත්තෙන් තවත් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. තමාගේ පැත්තෙන් තියෙන්නේ self awareness. තමන් පිළිබඳ අවබෝධය. එසේ අවබෝධ කරගෙන තමන්ගේ චිත්ත වේග හඳුනාගෙන ඒවා ඒ ආධිනව දැනගෙන තමන් කල්පනාකරණය කරන්න. self management තමන්ගේ පැත්තේ. අනිත් පැත්තේ තියෙන්නේ social awareness. සමාජයේ පිළිබඳ අවබෝධය. එනම් සමාජයේ වෙනත් අය තුළ ඇති වෙන චිත්ත වේග ගැනත් අපි දැනගන්න ඕනේ. අන්න එතෙන්දී අපි එන්නේ relationship management. එහෙම අන්‍යයන් තුළ ඇති වෙන චිත්ත වේග හඳුනා ගන්න යමකට පුළුවන් නම් එයා දක්ෂයෙක් වෙනවා. මේ සම්බන්ධතා කළමනාකරණයට එයා දක්ෂයෙක් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අද දවසේ වැඩසටහන ඔබට ක්‍රියාත්මක වුණා. මෘදු කුසලතා, දුරු කුසලතා පිළිබඳව තමයි අද දවසේ අපි කතා කරලා 21 වෙනි සතවර්ෂයට අවශ්‍ය මේ නව දැනුමක් ඔබට ලබා දෙන්න තමයි මේ පැය එකමාරකට වැඩි කාලයක් දැන් ගත කළා තියෙන්නේ. අසා සිටි ඔබට සියලු දෙනාට ස්තුති කරමින් මම අද දවසේ ඉදිරිපත් කිරීම මෙතකින් සමත් කරනවා. බොහොම ස්තුතියි දේශමාන්‍ය ආචාර්ය අයියල් ගිනිගේ මැතිණියනි. 21 වන සියවසට උචිත මානව ප්‍රාග්ධනයක් ගොඩනැගීමෙහිලා අප ගෙන යන මේ අධ්‍යාපනික සංගායනාවේ ඊටාම වැදගත් දේශනයක් අද ගලාගෙන ගියා. අප මානවවාදී සමාජයක් තුළ
ආදරය, කරුණාව, සෙනෙහස, මෛත්‍රිය මේවා ගැන කතා කරනවා. මේ සියලුම මානවවාදී ගතිගුණ අපි ගාව ගොඩනැගෙන්නේ අප ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් නම්. ආධ්‍යාත්මික වශයෙන් අපි මොහු කරා ගිහිල්ලා ආධ්‍යාත්මික වශයෙන් පරිණත බවක් ලබනවා නම් අපිට අනිකා කෙරේ දයානුකම්පිතව බලන්න පුළුවන්. අපි ආධ්‍යාත්මික වශයෙන් බුද්ධිමත් වෙන්න නම් නැත්නම් ස්පිරිචුවල් ඉන්ටෙලිජන්සි අපි කතා කරන ආධ්‍යාත්මික බුද්ධිය ශක්තිමත් වෙන්න නම් අපි තුළ අනිකා කෙරේ යහපත් හැඟීම්, මානවවාදී හැඟීම් තියෙන්න ඕනේ. ඒක නිසා අනිකා කෙරේ අප තුළ ගොඩනගෙන මානවවාදී ගතිගුණ ගොඩනගෙන්නේ අප චිත්තවේගී වශයෙන් ශක්තිමත් වුණොත්, චිත්තවේගී වශයෙන් පොහොසත් වුණොත්. කොයිතරම් නිපුණතා වලින් සපිරුණත් අපේ මානව ප්‍රාග්ධනය චිත්තවේග වලින් ව්‍යාකූල නම් ඔහු තුළ සැනසීමක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. වැඩ ලෝකයේ තුලත් සමාජය තුලත් මානවවාදී ගතිගුණ දකින්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා අද අපි දේශනාව තුළ කතා කරපු මුද කුසලතා වැඩ ලෝකයටත් තමන්ගේ පෞද්ගලික ජීවිතයටත් සමාජීය සම්බන්ධතාවලට අත්‍යවශ්‍යයි. ඒක නිසා යහපත් මානව සමාජයක් ගොඩනැගීමට 21 වන සියවසට උචිත මානව ප්‍රාග්ධනයක් ගොඩනැගීමට මෙම චිත්තවේග බුද්ධිය පිළිබඳව නැත්නම් මුදු කුසලතා පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම 21 වන සියවසට උචිත ගුරු පරපුරක් ගොඩනගනකොට ගුරු පරපුර තුලත් ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වෙන්නත් ඒ වගේම චිත්තවේගී වශයෙන් ශක්තිමත් වෙන්නත් මේ දැනුම මේ දේශනය ඉතා ප්‍රයෝජනවත්. එහෙමනම් අවසාන වශයෙන් ඉස්සන්ත වෙනවා ආචාර්ය ගිනිගේ මෙත්තුමියට මේ හරවත් දේශනය මේ අසන්නන් කරේ රැගෙන ආවාට. බොහොම ස්තුතියි. සියලු දෙනාටම සුබ දවසක්.